අපි එතකොට අද කතා කරන්න යන්නේ 2022 පන්තියේ දීපු ටියුට් එකේ ඉතිරි කොටස් පැහැදිලි කිරීම තමයි අපි අද දවසේ ආරම්භ කරන්න හදන්නේ. එතකොට මම දරුවෝ එදා අවසානයේ නවත්තලා ඇත්තේ මෙන්න මෙහෙම තැනකින් ආන්තික ආවස්තික පිරිවැය කියන සංකල්පය තමයි අපි කතා කරලා තියෙන අවසානයේ. ආන්තික ආවස්තික පිරිවැය කිව්වම කොටස් තුනක් තියෙනවා. ආන්තික ආවස්තික පිරිවැය ස්ථාවර වෙන්න පුළුවන් කියලා කිව්වා. ආන්තික ආවස්තික පිරිවැය වැඩි වෙන්න පුළුවන් කියලා කිව්වා. ආන්තික ආවස්තික පිරිවැය අඩුවීමක් වෙන්න පුළුවන් කියලා කිව්වා. අපේ සිලබස් එකේදී ප්‍රධාන වශයෙන් ස්ථාවර ආවස්තික පිරිවැය කියන සංකල්පයයි වැඩි වෙන ආවස්තික පිරිවැය කියන සංකල්පයයි වැදගත් වෙනවා. ඒ කියන්නේ සිලබස් එකේ නිර්දේශ වෙන්නේ ස්ථාවර ආවස්තික පිරිවැය සහ වැඩි වෙන ආවස්තික පිරිවැය කියන සංකල්ප දෙක තමයි. එතකොට දැන් ස්ථාවර කියන එකයි වැඩි වෙන කියන එකයි අඩු වෙන කියන එකයි ඔකේ ස්වභාවයෙන් තුන. ස්ථාවර ගැටේ වෙන්නේ සරල රේඛීය නිෂ්පාදනයක යමායිමක් නිර්මාණය වෙනවා. මේ ගැටේ වෙන්නේ සරල රේඛීය වශයෙන් නිෂ්පාදනයක යමායිම නිර්මාණය කරගන්න පුළුවන්. වැඩි වීම ගැටේ වෙන්නේ මූලයට අවතල එහෙම නැත්නම් පිටතට නිරාගිය නිෂ්පාදනයක යමායිමක් ලැබෙන්න පුළුවන්. අපි මේකට කියනවා මූලයට උත්තර නිෂ්පාදනය කියලා. ඒ කියන්නේ ආන්තික ආවස්තික පිරිවැය ස්වභාවයන් තුනක් එක්ක නිෂ්පාදනයක යමායිමේ හැඩයන් තුනකුත් නිර්මාණය වෙනවා. හැබැයි අපිට සිලබස් එකේ කතා කරන් තියෙන ප්‍රධාන වශයෙන් ස්ථාවර බව සහ වැඩි වෙන බව කියන සංකල්ප දෙක විතරයි. සරල වශයෙන් අපි යන්නොත් මෙන්න මෙහෙම නිෂ්පාදනයක යමායිමක් බිහි වෙන්න පුළුවන්. TPC එක ඔය විදිහට වෙන්න පුළුවන්. හරිද? මෙහෙම එකක් වෙන්න පුළුවන්. TPC රේඛාව ඔය වගේ හැඩයක් වෙන්න පුළුවන්. අපි ඒකට තමයි කියන්නේ අවතල හේවත් පිටතට නිරාගී කියලා කියනවා. මූලයේ උත්තර කියන්නේ මෙන්න මේ ස්වභාවය කියලා අපි කියනවා. ඔන්න ඔහොම වෙන ස්වභාවය තමයි මූලයේ උත්තර. ඒකට අපි එක සිලබස් එකේ තියෙන විදිහට නිර්මාණය කරන්න යන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය හැඩය දැනගත්තාම ප්‍රමාණවත් තමයි මේක. ඔන්න ඔහොම තමයි අපි පාඩම අවසන් කරලා තියෙන්නේ කලින් වීඩියෝ එකේ තුල. ඒ කියන්නේ මෙන්න මෙහෙම ස්වභාවයන් තුනක් එක්ක තමයි අපි කතා කරන්න තියෙන්නේ කියන්නේ. ඒතර මම අද ස්ථාවර වීම සහ වැඩි වීම කියන සංකල්ප දෙක පැහැදිලි කිරීම තමයි අද සාමාන්‍යයෙන් අපි මේ කොටසේ පැහැදිලි කිරීම තුල කරන්නේ. එතකොට දැන් මම පළවෙනි පටන් ගන්නවා මේ කොටස් තුන මත මකන්න ඕනේ. මකලා ඉවරලා මම ආරම්භ කරනවා ස්ථාවර ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද? ඒක කොහොමද වගුවක් ඔස්සේ නිරූපණය කරන්නේ? ඒක කොහොමද අපි නිර්මාණය කරන්නේ? ඒක කොහොමද අපි හේතු සහිත විග්‍රහ කරන්නේ? ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්න ඕනේ මුලින්ම. එතකොට දැන් මම අර ස්ථාවර එකයි වැඩෙන එකයි නේද දරුවෝ අපිට දැන් සිලබස් එකට අදාළ වෙන්නේ. ඒ දෙක නිරූපණය කරද්දී මට බෝඩ් එකේ තියෙන ඉඩකඩ ප්‍රශ්නෙත් එක්ක මම වගුවයි ප්‍රස්ථාරයයි වෙන වෙනම තමයි අඳින්න වෙන්නේ. ඒතර මම ඔයාලට කියනවා වගුව මම බෝඩ් එකේ දාන වෙලාවට මාත් එක්ක මේ වගුව දමා ගැනීම තමයි පහසු වෙන්නේ. ඒතර වගුව දාගත්තොතින් අපිට පුළුවන් බෝඩ් එකේ වගුව මකලා ප්‍රස්ථාරයේ බෝඩ් එකට පැහැදිලිව අඳින්න ගන්න. මොකද බෝඩ් එකේ ප්‍රමාණයත් එක්ක බැලුවොත් වගුවයි ප්‍රස්ථාරය දෙක එකලඟ අඳින්න මට ඉඩ මදි වෙනවා. සමාන ළමයි කියනවා තිබීමක් කරනවා. මතක තියාගන්න වැඩෙන එකේ ස්ථාවරයෙන් දැන් පටන් ගනිද්දී වගුවක් ගන්නවා. ඒ වගුව මම බෝඩ් එකේ දානවත් එක්ක ඔයත් සටහන් කර ගැනීම තමයි කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ වැඩි කරගෙන යන්න ලේසි. ඒ නිසා හැම ළමෙක්ම ස්ථාවරකේ වගුවත් වැඩෙන එකේ වගුවත් මම බෝඩ් එකේ දානකොට ඒත් එක්ක මේක සම්පූර්ණ කර ගැනීම සිදු කර ගැනීමක් කරන්න. මොකද මම බෝඩ් එකේ මැකුවට පස්සේ ඔයා ගාව වගුව තියෙනවා එතකොට. ඒ වගේ ප්‍රස්ථාරය අදින්න ඒක ලේසි වෙනවා. හරිද? රයිට්. ගන්නවා දරුවෝ ස්ථාවර ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියාව මායිම කියන මාතෘකාව. හරිද? ස්ථාවර ආවස්තික පිරිවැයට අදාළ නිෂ්පාදන හැකියාව මායිම තමයි අපි මේ කරන්න හදන්නේ.
ඒතර මේකේ පළවෙනි එක. මෙතන දැන් අපි කරන්න ඕනේ මෙහෙම දෙයක්. මේකට අපි වගුවක් හදාගන්න ඕනේ මුලින්. ස්ටාර් බාර් නිරූපණය කරන්න ළමයට පුළුවන් ඉන්නනේ වගුවක් හදන්න මුලින්. ඒ වගුව හදන සිද්ධාන්තය මම ඔයාලට ගලපලා පෙන්නනවා. ඒ වගුව තමයි නිර්මාණය කරන්න ඊට පස්සේ යන්නේ. වගුව හදාගත්තොත් නිර්මාණය කර ගැනීම පහසුයි. එහෙනම් මෙන්න මෙහෙමයි වගුව හදන්නේ. මම බොහොම හිමින් සැරේ කියනවා. නිමෝම් සංයෝගය කියලා තීරුවක් අපි ගන්නවා. නිමෝම් සංයෝගය. මේක එක තීරුවක්. ඊට පස්සේ තිරිමු කියලා අපි ගන්නවා. ඊට පස්සේ අපි තව භාණ්ඩයක් ගන්නවා රෙදි කියලා. ඊට පස්සේ අපි භාණ්ඩයක් ගන්න තව තීරුවක් ආවස්තික පිළිවෙල කියලා. මේක තමයි අපි වගුවට අපි ගන්න පදනම් කරලා ගන්න ඕන කරුණු ටික. නිමෝම් සංයෝගයයි හරිද? තිරිමුයි රෙදි ආවස්තික පිළිවෙල. එතකොට මම නිමෝම් සංයෝගය ගන්නවා A B C D E F මේ අපි යම් ලක්ෂණ පුරන්න බෑ. ඒවා තමයි මේ දීලා තියෙන්නේ. A B C D E F කියලා අපි ලක්ෂණ ටික ගන්නවා. අපි ත්‍රිගුණ නිෂ්පාදනයේ බිඳුවෙන් පටන් ගනිද්දී රෙදි නිෂ්පාදනය අපි අවසන් කරගන්නවා මෙතනදී බිඳුවෙන්. මම ඔක හැම ඉස්සෙම කිව්වා වගුවක් හදද්දී මෙන්න මේ ක්‍රමයේ මත තියාගන්න මෙතන බිඳුවෙන් පටන් ගත්තොත් අනිත් තීරුව අවසන් කරන්න බිඳුවෙන්. එතන මේ වගුව හදාගන්න ලේසියි අපිට. එතකොට අපි දැන් බලන්න ඕනේ ස්ථාවර අවස්ථික පිළිවෙල කියන්නේ මොකක්ද? ඔන්න මම දැන් නිර්වචනය කියනවා. හොඳට අහන්න. වගුවට ඇවිල්ලා මම දැන් මේ නිර්වචනය පැහැදිලි කරන්නේ. එක භාණ්ඩයක නිෂ්පාදනය අපි සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. හරිද? එහෙනම් සමාන ප්‍රමාණයකින් වැඩි කරමු මෙන්න මෙහෙම. දැන් ගත්තොත් 1 2 3 4 5 කියලා ලියලා තියෙනවා. එතන වැඩි වෙලා තියෙන හැමතැනම එකයි නේද? හැමතැනම වැඩි වෙලා තියෙන එකයි. මෙතන ගත්තත් එකයි. එතන මම එක තැනක විතරක් එක පෙන්නන්නම් සමාන ප්‍රමාණයක වැඩි කරලා තියෙන හැමතැනම එක ගන්න වැඩි කරලා තියෙනවා. හරි? ආයි මෙතන ගත්තත් එකයි. ආයි මෙතන ගත්තත් එකයි. මෙතන ගත්තත් එකයි. ඔතන ගත්තත් එකයි. එතන අපි එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. වැඩි කරද්දී අනෙක් භාණ්ඩයේ මේක මම මෙතන දාමු 10යි කියලා. අනෙක් භාණ්ඩේ කැපකිරීමක් තමයි අපි කරන්නේ. ඒ කැප කරනාගේ හැමතැනම ස්ථාවර වෙන්න ඕනේ, සමාන වෙන්න ඕනේ. කියන්නේ කැප කරන්න ඕනේ අගයක් දැන් තියෙනවා. මෙයාව වැඩි කරන්න නම් මෙයාව කැප කරන්න වෙනවා. ඒ කැප කරන අගේ හැමතැනම ස්ථාවරයි, සමානයි. එහෙනම් 10න් පස්සේ මම මෙතන පෙන්නන 8යි කියලා. ඒතර කැප කරා කීයද? 2යි. අපි ඒක දානවා වෙන 2යි කියලා. ඊළඟ මම මෙතන දානවා 6යි. ඒතර කැප කරේ කීයද? 2යි. ඊළඟ දානවා මෙතන 4යි. කැප කරේ කීයද? 2යි. ඊළඟ මම මෙතන දානවා 2යි. කැප කරේ කීයද? 2යි. දැන් මෙතන උඩ කීයද බිඳුවට එනකොට 2යි. එහෙනම් හැමතැනම දැන් අගේ අඩු වෙන ගියා මොන ප්‍රමාණකින්ද? සමාන ප්‍රමාණකින්. ඒ කියන්නේ කැප කරපු අගේ හැමතැනම සමානයි. එහෙනම් මොන ආගන්තුකයිම මෙතන බිඳුව දැම්මාම මෙතන බිඳුව දැම්මා. ඊට පස්සේ එක භාණ්ඩයක් අපි සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන ගියා. වැඩි කරගෙන යනකොට අනෙක් භාණ්ඩයෙන් අපි අත්හරින අගයක් තියෙනවනේ. අන්නේ අත්හරින අගය හැම තැනම කොයි වගේද? සමාන. එහෙනම් අපි ඒකට කියන්න ඕනේ ස්ථාවර අවස්ථික පිළිවෙලක් කියලා. ඒක ළමයින්ට පුළුවන් දැන් ටියුට් එක බලන්න. ටියුට් එකේ මෙතන ආරම්භ කරලා තියෙනවා නිර්වචනය. ස්ථාවර අවස්ථික පිළිවෙල කියන්නේ මොකක්ද කියන එක. ඒ ස්ථාවර අවස්ථික පිළිවෙල කියන එක මෙන්න මෙහෙම නිර්වචනය කරලා ඇති. නිෂ්පාදන හැකියාව මායිමක් දිගේ. ඒ වචන අපි භාවිතා කරනවා. නිෂ්පාදන හැකියාව මායිමක් දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට. ඒ කියන්නේ එක භාණ්ඩයක නිෂ්පාදනය අපි සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය හැමතැනම සමාන වෙනවා. අන්න එකට අපි කියනවා ස්ථාවර අවස්ථික පිළිවෙල කියලා. එහෙනම් මොකක්ද ස්ථාවර අවස්ථික පිළිවෙල කියලා කියන්නේ? නිෂ්පාදන හැකියාව මායිම දිගේ ගමන් කරන විට නිර්වචන ටියුට් එකේ තියෙනවා. නිෂ්පාදන හැකියාව මායිම දිගේ ගමන් කරන විට එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදන වටිනාකම හැමතැනම කොයි වගේද? සමානයි.
ඒතර හැමතැනම සමාන වෙනකොට තමයි මේක සරල රේඛීය නිෂ්පාදනකයා මායිම බවට පත් වෙන්නේ. මොන රේඛීයද? කැප කරනාගේ හැමතැනම සමාන තමයි අපි අන්තිමට මේක අඳිනවා මොන රේඛීය කියලාද? සරල රේඛීය නිෂ්පාදනකයා මායිම කියලා. හරිද? එතකොට මම නිර්වචනය කිව්වා. මොකද නිර්වචනය? නිෂ්පාදනකයා මායිමක් දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනයේ සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදන වටිනාකම හැමතැනම සමානයි. මෙන්න මේක තමයි අපි කියන්නේ ස්ථාවරාවස්තික පිළිවෙල කියලා. ඒතර කැප කරාගේ හැමතැනම සමානයි කියලා පෙන්වන්න තමයි මම කිව්වා PPC මොන රේඛාවක් වෙන්නේ? සරල රේඛාව බවට පත් වෙනවා. ඒතර අපි ඊළඟ පියවරේදී කරන්නේ නිර්මාණය කිරීම තමයි. ඉස්සර මෙතන හැරෙට තේරුම් ගන්න ඕනේ. එතකොට දරුවෝ දැන් මම මේකේ ආවස්තික පිළිවෙලට ගන්න එක පෙන්වන්න ඕනේ. මේකේ ආවස්තික පිළිවෙල ගන්න කිරීමක් කරනවා නම් මෙන්න මේ තීමුට ගිහිල්ලා අපි මේකේ ලබා ගන්නාගේ යටට දාන්න ඕනේ. අත්තරිනාගේ උඩට දාන්න ඕනේ. ඕකේ සාමාන්‍ය සිද්ධාන්තය. ලබා ගන්නා වටිනාකම යටට දාලා ඒ වෙනින් අත්තරිනාගේ උඩට දානවා. ඒතර ලබා ගන්නාගේ කියලා කියන්නේ ඇත්තටම ඩෙල්ටා තිරිගුණි. මෙයානේ අපි ලබා ගන්න කියන්නේ වැඩි කරන්නේ මෙයාවනේ. ඒතර මෙයා තමයි ඩෙල්ටා තිරිගු මේ තියෙන්නේ. එක කියන්නේ වෙනස. ඩෙල්ටා තිරිගු තමයි මේ තියෙන්නේ. ඒතර අතාරිනාගේ තමයි ඩෙල්ටා රෙදි. එහෙනම් තිරිගු ලබා ගන්න අපි රෙදි තමයි අතාරින්නේ. ඔන්න ඔය સિદ્ધාන්තයෙන් තමයි අපි මෙතන අවශ්‍ය ගන්න කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේ බලන්න දැන් මෙතන අතාරින්නේ දෙකයිනේ. ලබා ගන්න එකයි. එහෙනම් ඔයාලට පුළුවන් දැන් මෙතන උඩ නැහැනේ ગેප් එකක්. අපි ඉරක් ගන්න ওই විදියට. එතන මෙතන ඉඳන් මෙතනට අතහරින්නේ දෙකයි. ඒ කියන්නේ අතහරින දෙක කියන්නේ මෙන්න මෙතනනේ. ලබා ගන්න එකයි. එතන දෙක අපි හැමතිස්සෙම බෙදන්න ඕනේ එකේ. අතහරිනාගේ උඩ නම් තියෙන එක දෙකයි. යටාගේ තියෙන එකයි. ඒක ලබා ගන්න. එතන දෙක එකෙන් බෙදුනාම උත්තර එනවා. එතන මම මේ පේලියකින් එක දානවා දෙකයි කියලා. ඒ කියන්නේ මෙතන අපි එන්නේ. මේ පරාසය තුලින් නම් අපි මේක හොයන්න අපිට ඊළඟ උත්තරේ ගිහින් දාතේ මේකෙදි දෙකයි. ඊට පස්සේ ආයෙම 8 ඉඳන් 6ට අතහරින්නේ දෙකයි ලබා ගන්න එකයි. එහෙනම් මේකෙන් දාත හැකි දෙකයි. ඊළඟ 6 ඉඳන් 4ට අතහරින්නේ දෙකයි ලබා ගන්න එකයි. එහෙනම් ආයෙම මේකෙන් දාත දෙකයි. ඊළඟ 4 ඉඳන් 2ට අතහරින්නේ දෙකයි ලබා ගන්න එකයි. බෙදුනට පස්සේ උත්තරේ දෙකයි. එහෙනම් මෙතන එනොත් අතහරින දෙකක් ලබා ගන්න එකක් දෙකයි. දැන් බලන්න. කැප කරනගේ හැමතැනම ඍණ දෙක. එහෙනම් ඒ ඍණ අපි දාන්නේ හැමෙස කැප කරනවා කියලා පෙන්වන්න. හැමතැනම මගේ දෙකයි. ඒතර මේ දෙකෙන් අපි අදහස් කරන්නේ ආවස්තික පිළිවෙල ස්ථාර වුණා කියන එක. ඒතර දැන් මම ඕනනම් මේ තව දුරට මේක පැහැදිලි කරලා තියන්නම්. මේ ඍණ දෙක අපි ගත්තේ ඍණ දෙක බෙදීම 1. ඔය පදලිමින් කියන්නේ උඩට තමයි කැප කරනගේ දාන්නේ දෙකයි. මෙතන එකයි. මෙතන ආයම ඍණ දෙක බෙදීම 1. මෙතනත් ඍණ දෙක බෙදීම 1. මෙතනත් ඍණ දෙක බෙදීම 1. මෙතනත් ඍණ දෙක බෙදීම 1. කොහොමද ඉතින්? ඉතින් මම මෙතන ටිකක් ගහලා පෙන්නුවේ. දැන් උඩින් නම් පරතරයක් නැහැ ගන්න. අපි උතන ටිකක් ගහුවාම අපිට ඊළඟ පරතරේ මේ දෙක අතරනේ. එයා මේකෙන් දැන් මම අපේ අවසානට උත්තර ගන්න උතන. ඒතර ඒ අනුව ඔන්න අපි අවශ්‍ය පිළිවෙල ගන්න කරන ආකාරය. ඒතර හොඳටම තියාගන්න මෙහා තමයි ලබා ගන්නාගේ මෙහා තමයි අත්හරිනාගේ. එතන මේ අත්හරිනාගේ තමයි උඩට දාලා තියෙන්නේ. ලබා ගන්නාගේ තමයි යට දාලා තියෙන්නේ. එහෙනම් අපි හැමදාම බැලුවම උත්තරය දෙකයි. එතන මේක දෙකයි කියලා පෙන්වන්න තමයි PPC, ඒ කියන්නේ මේක හැමදාම සමානයි කියලා පෙන්වන්න තමයි PPC මොන රේඛාවක් වෙන්නේ? සරල රේඛාවක් බවට පත් වෙන්නේ. හරිද? ඒතර ඔන්න ඔහොමයි අපි නිර්වචනය සහ වගුව සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔන්න දැන් මම ආයෙ මතක් කරන්නම්. ස්ථාවරාවස්තු පිළිවෙල කියලා කියන්නේ නිෂ්පාදනය කියමාම දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය අපි සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අපි අපාරිනාගේ හැමතැනම සමාන කරනවා. ඒ සමාන කරාට පස්සේ අපි හැමතැනම දකින අවස්ථිත සමානයි කියලා අනේකට අපි කියන ස්ථාවරාවස්තු පිළිවෙල කියලා. ඒතර මේක ස්ථාවරයි කියලා පෙන්වන්න තමයි අපි PPC රේඛාව සරල රේඛාවක් බවට පත් කරලා තියෙන්නේ. ඒතර අපි මේක දැන් මේ වගුව අරන් ගිහලා නිර්මාණය කිරීම තමයි ඊළඟ කරන්න ඕනේ. ඒ නිර්මාණය කරද්දී PPC නේ මොන රේඛාවක්ද? සරල රේඛාව බවට පත් වෙනවා. හරිද? දැන් මම යන්නේ ඊළඟට
මේ PPC රේඛාව දැන් මේ වගුව පදනම් කරන් අඳින්න ඕනේ. ඒතර වගුවේ තියෙන බහන දෙකක් තිරිඟු සහ රෙදි ඒක නම් තමයි මේ ප්‍රස්තාර අපි නිර්මාණය කරන්නේ. බලමු දැන් අපි නිර්මාණය කරමු මෙන්න මෙහෙම. ඔයා වගුව දමා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ප්‍රස්තාරයේ ඒ කියන විදිහට අඳින්න. හරිද? එතන මම ප්‍රස්තාරයේ අගයන් යටතේ දැන් නිර්මාණය කිරීම තමයි ඊළඟ කරන්නේ. හොඳට බලන්න PPC රේඛාවක් නිර්මාණය කරන විදිය ස්ථාර අවස්ථික පිළිවෙල. ඒතර එන්න ඕනේ මෙන්න මෙහෙම. මොන බලන්න හැමෝම. අක්ෂර ගන්න මෙන්න මෙහෙම. මේ පැත්තට මම දානවා තිරිඟු. මේ පැත්තට මම දානවා රෙදි. මේක මූල ලක්ෂ්‍ය. තිරිඟු සහ රෙදි. අපි තිරිඟු වල අපි ගත්තේ 1 2 3 4 5 කියලානේ. එහෙනම් මේ පැත්තට මම ගන්නවා 1 2 3 4 5. අපි මේ පැත්තට රෙදි ගත්තේ දෙකේ ගන්න යටතේ. එහෙනම් අපි මේක ගමු 2 4 6 8 10. ඕනේද? ඔයාලට කොටු සැලැස්මක් එක දාලා තියෙන්නේ ලේසි වෙන්න අඳින්න. දැන් මම ඔන්න තිරිඟු කියලා ගත්තා. ඒ පරිමාණය හදාගත්තා මෙහෙම. රෙදි කියලා ගත්තා. ඒ පරිමාණය හදාගත්තා කොහොම? වගුවේ තියෙන අඩියක් දිහා බැලුවා පස්සේ මේක තීරණය කරන්න පුළුවන්. එතකොට දැන් අපි මුලින්ම තිරිඟු බිඳුවයි කියලා ගත්තේ. තිරිඟු බිඳුවේදී වගුවේ තමන්ගේ බලන්න පුළුවන් තිරිඟු අගේ බිඳුවේදී රෙදි වලගේ තියෙන 10යි. තිරිඟු බිඳුවයි රෙදි 10යි. එහෙනම් මෙන්න මෙතන තමයි මම කියලා තියෙන ලක්ෂ්‍යය. ඒක තමයි ඒ ලක්ෂ්‍යය. තිරිඟු වලගේ බිඳුවේදී රෙදි වලගේ 10යි. ඊළඟ තිරිඟු වලගේ එකයිනේ. තිරිඟු වලගේ එකේදී රෙදි වලගේ 8යි. තිරිඟු එකේදී රෙදි 8යි. වගේ තියෙනවා. තිරිඟු 1යි රෙදි 8යි. එතන මේක තමයි B ලක්ෂ්‍යය. ඊළඟ තිරිඟු දෙකේදී රෙදි තියෙනවා 6යි. තිරිඟු 2යි රෙදි 6යි. ඒක C ලක්ෂ්‍යය. තිරිඟු 3යි රෙදි 4යි. ඒක D ලක්ෂ්‍යය. තිරිඟු 4යි රෙදි 2යි. ඒක E ලක්ෂ්‍යය. ඊළඟ තිරිඟු 5යි රෙදි බිඳුවයි. අර දැන් කෙරෝල ලක්ෂ්‍යය කියන්නේ බිඳුවෙන්නේ. එක බිඳුවක් මේ පැත්තට යනවා අනිත් බිඳුව මේ පැත්ත සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ ලක්ෂ්‍යය කියන අපිට අඳින්න තියෙන්නේ. එතන මේක අපි අඳාම මේක ඔයාගේ රේඛාව දාන සරල රේඛාව කියන විදිහට දෙන්න ඕනේ මේක. හරිද? පරිමාණය කුඩු සැලැස්මෙන් දාම මේක හරියටම සරල රේඛාවක් වශයෙන් මෙහෙම නිර්මාණය වෙන්න ඕනේ. හරියටම කෙලින් එනවා. ඉතින් ඔයගලන්ගේ පරිමාණ සැලැස්ම ගන්න තියෙනවානේ. ඒතර මෙයා වෙන මුකුත් හැරයක් ගන්න බෑ. මේක ගන්නටම සරල රේඛාව බවට දැනපත් වෙන තියෙන්න ඕනේ. හරිද? හරියම සරල රේඛාවක් වශයෙන් ඔහොම යනවා. එතකොට A B C D E F කියන ලක්ෂ්‍ය මෙතන F එන්නේ. ඔන්න අර A B C D F කියන ලක්ෂ්‍ය ටික මෙන්න X මේ තිරිඟු භාණ්ඩයේ පරිමාණය මේ පැත්තේ රෙදි වල පරිමාණය මෙන්න මේ ලක්ෂ්‍ය ටික ලකුණු කරාම ඔය ටික අපි යා කරාම රේඛා නිර්මාණය වුණා. දැන් මේ රේඛාව තුළ තමයි මම කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම කියලා. නිෂ්පාදන හැකියාව මායිම අපි ඔකට කියනවා PPC කියලා. දැන් මේක සරල රේඛාවක් නේද? දැන් මේ සරල රේඛාව නිසා තමයි අපි මේකට කියන්නේ ස්ථාවර ආවස්තික පිළිවෙලක් කියලා. එතකොට දැන් අපි කරන්න ඕනේ සිස්ටම් එක තමයි මේ පැත්තට තිරිඟු දැම්මා මේ පැත්තට රෙදි දාලා පරිමාණي මාක් කරගත්ත දෙපැත්තෙම. ඊට පස්සේ සෑම ලක්ෂණම බිඳුවේදී 10. එකේදී 8. ඒ කියන්නේ තිරිඟු සහ රෙදි වල තියෙන අගයන් දෙක. කොහොම අපි ලක්ෂණ වල ලකුණු කරනවා. ඒ ලක්ෂණ ටික යා කරනවා. යා කරාම මේක සරල රේඛාවක් වෙනවා. ඒතර මේක නිෂ්පාදන හැකියාවයි බවට පත් වෙනවා. ඔන්න පළවෙනිම රේඛාව අපි නිර්මාණය කරපු සරල රේඛීය නිෂ්පාදන හැකියාවයි. ඒතර එදින්දි අවශ්‍ය ස්ථාවරයම තමයි අපි හඳුනාගත යුත්තේ. හරිද? එතකොට දැන් අපි ඊළඟ මේක විග්‍රහ කරන්න ඕනේ. දැන් ස්ථාවර අවස්ථ පිළිවෙල කියන එක අපි නිර්වචනය කරා, වගුවකින් නිර්මාණය කරා. ඊට පස්සේ අපි ප්‍රස්තාරයක ගෙනාවා. ඊට පස්සේ තමයි අපි මේකේ හේතු කියනම විග්‍රහ කරන්න ඕනේ. මේක මොන ප්‍රායෝගික ලෝකෙට ගලපා ගන්න පුළුවන් කියන දේ අපි කතා කරන්න ඕනේ. හරි? ලක්ෂ්‍ය. තිරිඟු 4යි රෙදි 2යි. ඒක E ලක්ෂ්‍යය. ඊළඟ තිරිඟු 5යි
රෙදි බිඳුවයි. අර දැන් කෙරෝල ලක්ෂණ කියන්නේ බිඳුව එන්නේ. එක බිඳුව මේ පැත්තට යනවා අනිත් බිඳුව මේ පැත්තට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ ලක්ෂණ කියන්නේ අපිට අඳින්න තියෙන්නේ. මේක අපි අඳාම මේක ඔයාගේ රේඛා ගන්න සරල රේඛාවක් වෙන විදිහට දෙන්න ඕනේ මේක. හරිද? පරිමාණය කුඩු සැලැස්මෙන් දාම මේක හරියටම සරල රේඛාවක් වශයෙන් මෙහෙම නිර්මාණය වෙන්න ඕනේ. හරියටම කෙලින් එනවා. ඉතින් උඹලගේ පරිමාණ සැලැස්ම ගන්න තියෙනවානේ. ඒතර මෙයා වෙන මුකුත් හැරයක් ගන්න බෑ. මේක ගන්නම සරල රේඛාව බවට දැනපත් කරලා තියෙන්න ඕනේ. හරිද? හරියම සරල රේඛාවක් වශයෙන් ඔහොම යනවා. එතකොට A B C D E F කියන ලක්ෂණ මෙතන F එන්නේ. ඔන්න අර A B C D F කියන ලක්ෂණ ටික මෙන්න X මේ තිරිඟු භාණ්ඩයේ පරිමාණය මේ පැත්තේ රෙදි වල පරිමාණය මෙන්න මේ ලක්ෂණ ටික ලකුණු කරාම ඔය ටික අපි යා කරාම රේඛා නිර්මාණය වුණා. දැන් මේ රේඛාව තුළ තමයි මම කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම කියලා. නිෂ්පාදන හැකියාව මායිම අපි ඔකට කියනවා PPC කියලා. දැන් මේක සරල රේඛාවක් නේද? දැන් මේ සරල රේඛාව නිසා තමයි අපි මේකට කියන්නේ ස්ථාවර ආවස්තික පිළිවෙයක් කියලා. එතකොට දැන් අපි කරන්න ඕනේ සිස්ටම් එක තමයි මේ පැත්තට තිරිඟු දැම්මා මේ පැත්තට රෙදි දාලා පරිමාණය මාක් කරගත්ත දෙපැත්තේම. ඊට පස්සේ සෑම ලක්ෂණම බිඳුවේදී 10 එකේදී 8 ඒ කියන්නේ තිරිඟු සහ රෙදි වල තියෙන අගයන් දෙක. ඔහොම අපි ලක්ෂණ ලකුණු කරනවා. ඒ ලක්ෂණ ටික යා කරනවා. යා කරාම මේක සරල රේඛාවක් එනවා. ඒතර මේක නිෂ්පාදන හැකියාවයි බවට පත් වෙනවා. ඔන්න පළවෙනිම රේඛාව අපි නිර්මාණය කරපු සරල රේඛීය නිෂ්පාදන හැකියාවයි. ඒතර ඒ දෙන්නේ අවශ්‍ය ස්ථාවරයම තමයි අපි හඳුනාගත යුත්තේ. හරිද? එතකොට දැන් අපි ඊළඟ මේක විග්‍රහ කරන්න ඕනේ. දැන් ස්ථාවර අවස්ථ පිළිවෙල කියන එක අපි නිර්වචනය කරා වගුවකින් නිර්මාණය කරා. ඊට පස්සේ අපි ප්‍රස්තාරික ගෙනාවා. ඊට පස්සේ තමයි අපි මේකේ හේතු කියනම විග්‍රහ කරන්න ඕනේ. මේක මොන ප්‍රායෝගික ලෝකෙට ගලපා ගන්න පුළුවන්ද කියන දේ අපි කතා කරන්න ඕනේ. හරි? ඊළඟට උතර අපි දැනගන්න ඕනේ දැන් වගුවක් අපි ඇඳලා ඉවරයි. වගුව නිර්මාණය කරලා ඉවරයි. අපි යටතේ නිෂ්පාදනය කියමායිම නිර්මාණය කරලා ඉවරයි සරල රේඛීය වශයෙන්. දැන් අපිට ඊළඟ දැනගන්න ඕන දෙයක් තියෙනවා ටියුට් එකේ වාගේ ගත්තොත් 8 වෙනි පිටුව තමයි මම දැන් සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒකේ නිර්වචනය තියෙනවා. ඔයාලට නිර්වචන highlight කරගන්න පුළුවන්. සරල රේඛාවක් වේ කියලා එක පැහැදිලි කරලා තියෙනවා එතන. ඊට පස්සේ අපි ගත්ත වගුව තමයි මෙතනට එන්නේ. ඊළඟට ඒකට අදාළ ප්‍රස්ථාරය එතන තියෙනවා. ඒතකොට දැන් වගුව නිර්මාණය කරගන්නවා නම් ඉතින් අපිත් එක්කම තමයි ඒතර වගුව නිර්මාණය කරගන්න ඕනේ. ඒතර තමයි ළමයාට මේක කරගෙන යන්න පුළුවන්. දැන් වැඩෙන එකට ගියත් ඒ විදිහට තමයි හදන්න ඕනේ. ඒතකොට දැන් ඊට කලින් ඊළඟ 9 වෙනි පිටුවට ගියොත් ටියුට් එකේ තියෙනවා මාතෘකා දෙකක්. ප්‍රධාන වශයෙන් මේ පාඩම අවසන් කරන මාතෘකා දෙකක් තියෙනවා. ඒ එකක් තමයි ස්ථාවර ආවස්තික පිළිවෙලට බලපාන හේතු තියෙනවද කියලා බලන්න ඕනේ. හේතු වගේම මේ ස්ථාවර ආවස්තික පිළිවෙල ප්‍රායෝගික ලෝකයට නැත්නම් සරල රේඛීය නිෂ්පාදනය කියලාමයිම ප්‍රායෝගික ලෝකයට ගැලපෙන එකක්ද? අන්න ඒක අපි දැන් හොයාගන්න යුතුයි. මම ඒ පැහැදිලි කිරීම තමයි මේ කරන්න හදන්නේ. ඒතර මම ගන්න මාතෘකාව තමයි ස්ථාවර ආවස්තික පිළිවෙලට බලපාන හේතු මොනවාද? ඒතර මම ලියා ගන්න කාලෙකුත් මේකට සපයනවා. පළවෙනි හේතුව තමයි ආවස්තික පිළිවෙලක් ස්ථාර වෙන්න පළවෙනි හේතුව තමයි සම්පත් සමජාතීය වීම. සම්පත් සමජාතීය වීම තමයි පළවෙනි ආවස්තික පිළිවෙලට ස්ථාර බවට බලපාන හේතුව. දෙක එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත අනෙක් කර්මාන්තයටද කාර්යක්ෂම වීම. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ සමාන වීම කියන්නේ. ඒ කියන්නේ එක කර්මාන්තවල දාගත්ත සම්පත් වල කාර්යක්ෂමතාවය එලෙසින්ම අනෙක් කර්මාන්තවල දාගන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ කර්මාන්ත දෙකේම කාර්යක්ෂමතාවයේ සමානයි සම්පත් වල. ඒතර ඔන්න ඔය හේතු දෙක තමයි අපි කියනවා ආවස්තික පිළිවෙල ස්ථාර වෙන්න බලපාන සාධක කියලා. එනම් මොනවද ස්ථාර ආවස්තික පිළිවෙලේ බලපාන පළවෙනි සාධකේ? සම්පත් සමජාතීය වෙනවා. දෙක
ස්ථාවර වෙන බලපාන එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත් ප්‍රමාණය අනෙක් කර්මාන්තයකට එලෙසින්ම කාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ කර්මාන්ත දෙකේ සමානයි. එතන ඔය හේතු දෙක ඇතුලේ තමයි අපි කියන්නේ ආවස්තික පිළිවෙල ස්ථාවර වෙනවා කියලා. එතකොට දැන් අපි ඊළඟට බලන්න ඕනේ මෙහෙම දෙයක්. දැන් මේක ඊළඟ මාත්‍රාවට එන්න කලින් මේ දෙකක් උතන ගලප ගන්න ඕනේ පිටු අංක 9 වාර හිස්තන් තියලා තියෙනවා ස්ථාවර ආවස්තික පිළිවෙලට හේතු කියලා. ඒකේ පළවෙනි තැනට එන්න ඕනේ එතකොට සම්පත් සමජාතීය වීම. නම් වාට ලියා ගන්න පුළුවන් සම්පත් සමජාතීය වීම කියලා. හරිද? ඒක පළවෙනි කරුණ කියන්නේ සම්පත් සමජාතීය වීම කියන එක. ඊට පස්සේ දෙවෙනි කරුණ වශයෙන් ලියා ගන්න පුළුවන් එක් නිෂ්පාදනයකට කාර්යක්ෂම වන සම්පත මම කියන්නම් එක් නිෂ්පාදනයකට කාර්යක්ෂම වන සම්පත අනෙක් නිෂ්පාදන නැත්නම් කර්මාන්තයකද එලෙසින්ම කාර්යක්ෂම වෙනවා. ඔන්න බලන්න එක් කර්මාන්තයක කාර්යක්ෂම වන සම්පත අනෙක් කර්මාන්තයටද හරි එලෙසින්ම කාර්යක්ෂම වීම. ඒ කියන්නේ කාර්යක්ෂමතාවයේ සමාන වීම. කාර්යක්ෂමතාවය සමානයි කියන එක තමයි කියන්නේ. පැහැදිලිද? එහෙනම් සම්පත් සමජාතීය වීම කියන්නේ පළවෙනි එක. දෙක එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත් අනෙක් කර්මාන්තයටද එලෙසින්ම කාර්යක්ෂම වීම. හරි. ඒතර ලියා ගන්න කාලය ගන්න පුළුවන්. අයිත් බලන්න සම්පත් සමජාතීය වීම එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත අනෙක් කර්මාන්තයටද එලෙසින්ම කාර්යක්ෂම වීම. ඒක වරණ තුල දාගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය සමාන වීම කියලා කියා ගන්න පුළුවන්. ඔන්න හේතු දෙක ලියා ගන්න ඕන හැටි දැන් කාලයක් ඔකේ තියෙනවා. හරිද? ඊළඟට ඒ නමනේ පිටුවේම ස්ථාවර ආවස්තික පිරිවැය හරි ප්‍රායෝගික ලෝකයට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ගැලපෙන්නේ නැත. ඒ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න මේ ප්‍රායෝගික ලෝකෙට ආවස්තික පිළිවෙල ස්ථාර වීම ගලප ගන්න අමාරුයි. ඒතර අපි කියනවා ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ නිෂ්පාදනය කියලා මායිම් අපි මේකට ගන්න සරල රේඛී කියලානේ. මේක ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැහැ. ප්‍රායෝගික නොවේ. ඒ කියන්නේ මොකද? ස්ථාර බව මේ ලෝකෙට ගැලපෙන්නේ නැති තත්වයක් නම් ඒ අර්ථයේ නිර්මාණය වෙන සරල රේඛී නිෂ්පාදනය කියලා මායිමත් ප්‍රායෝගික ලෝකෙට ගලපන්න පුළුවන් උපකල්පනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක අපි කියනවා තාත්වික නැහැ කියලා මේක. ප්‍රායෝගික ලෝකෙට දකින්න බෑ මේක. මේක දකින්න පුළුවන් සම්පත් මොන තත්ත්වය තුල විතරයි. සමජාතීය වීම තුල විතරයි. ඒතර දැන් එහෙම මාත්‍රාවක් තියෙනවා නම් මේ පිටුවේ ස්ථාවර ආවස්තික පිරිවැය ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැහැලු. ඒතර අපි ඒක ගැන කතා කරන්න ඕනේ. හොඳට අහන්න. ස්ථාවර ආවස්තික පිරිවැයකින් ප්‍රකාශ වෙන්නේ සම්පත් කොයි වගේ කියලාද? සමජාතීයයි කියලා. සමජාතීයයි කියලා කියන්නේ මොකක්ද දන්නවද? එක් කර්මාන්තයට යොදා ගන්නා වූ සම්පත් එලෙසින්ම අනෙක් කර්මාන්තයට යොදා ගන්න පුළුවන්. එක කර්මාන්තයට යොදාගත්ත සම්පත් ටික ඒ ආකාරයෙන්ම තවත් කර්මාන්තයට යොදා ගැනීමේ කියාව තියෙනවා. දැන් මම උදාහරණයක් කිව්වා වී කර්මාන්තයේ භාවිතා කරන ශ්‍රමිකයව කියන්නේ ගොවියව ඇඟලුම් කර්මාන්තයට යොදා ගන්න පුළුවන්. වී කර්මාන්තයට යොදා ගන්න පුළුවන් ගොවියෙක් ඉන්නෝනේ. ඒ ගොවියව අපිට පුළුවන්ලු ගිහිල්ලා ඇඟලුම් කර්මාන්තයක රැකියාවකට යොදන්න. ඒක තමයි සමජාතීය කියන එකේ තියෙන්නේ. නමුත් මම අහන්නේ ඇත්ත ලෝකයේදී එහෙම වෙනවද? වී ගොවියව පුළුවන් ද ගිහිල්ලා ඇඟලුම් කර්මාන්තයක රැකියාව කරවන්න. වී ගොවියා ගන්න දේ නෙවෙයි ඇඟලුම් කර්මාන්තය තුල කරන්න තියෙන්නේ. ඒතර එහෙනම් ඒ දෙන්නාගේ ගැළපීමක්ද තියෙන්නේ නොගැළපීමක්ද තියෙන්නේ? ගැළපීමක්. එහෙනම් මෙතනින් කියන්නේ සම්පත් සමජාතීය වීම කියන වචනේ විතරයි. මෙතනින් කියන්නේ සම්පත් දෙක ගලපන්න පුළුවන් කියන එක. නමුත් ඇත්ත ලෝකයේ සම්පත් සමජාතීය නැහැ. ඇත්ත ලෝකයේ සම්පත් සමජාතීය නැති නිසා තමයි ස්ථාවර බව ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැත්තේ. සරල රේඛීය නිෂ්පාදනකයමයිම ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ නැත්තේ. එතකොට බලන්න දරුවෝ 9 වෙනි පිටුවේ අරන් දින මාතෘකාවක් ස්ථාවර ආවස්තික පිරිවැය ප්‍රායෝගික නොගැලපෙන්නේ ඇයි? මොකක්ද ඒතර හේතුව?
ප්‍රායෝගික ලෝකයේදී සම්පත් කොයි වගේ නැද්ද? සමජාතිය නැහැ. හැබැයි මෙතනින් කියන්නේ සම්පත් කොයි වගේ කියලාද? සමජාතියයි. ඇත්ත ලෝකෙදී එහෙම වෙන්නේ නැහැ සම්පත්. ඒ කියන්නේ සම්පත් කර්මාන්තිකාරපාදයට ගැලපෙන්නේ නැහැ. නොගැලපීමක් තමයි දකින්න පුළුවන්. මේ නොගැලපීම තුළ වෙන්නේ සම්පත් සමජාතිය නොවීම. සම්පත් සමජාතිය නොවීම තුළ ස්ථාර බව ප්‍රායෝගිකව ගැලපෙන්නේ නැහැ. ඒ අනුව මම දැන් ඔයාලට උත්තරේ දෙනවා. ඔය පැහැදිලි කිරීමේ පස්සේ මම උත්තර ලියා ගන්න ඕනේ. මෙන්න මෙහෙම ලියාගත්තාම හරි. පිටු අංක 9 තියෙනනේ දෙවෙනි මාතෘකාව. අනේ දෙවෙනි මාතෘකාවට අදාළව හිස්තරේ මෙන්න මෙහෙම ලියාගත්තා නම් හරි. පළවෙනි එක පළවෙනි පේජේ පටන් ගන්න මෙන්න මෙහෙම ආවස්තික පිරිවැය ස්ථාවර වීම තුලින් ආවස්තික පිරිවැය ස්ථාවර වීම තුලින් අදහස් වන්නේ සම්පත් සමජාතීය බවයි. සම්පත් සමජාතීය බවයි. නමුත් ප්‍රායෝගික ලෝකයේදී එලෙස සම්පත් සමජාතීය නොවේ. ප්‍රායෝගික ලෝකයේදී එලෙස සම්පත් සමජාතීය නොවේ. උදාහරණයක් ගන්න. වී කර්මාන්තය යොදා ගන්නා ශ්‍රමිකයාව ඇඟලුම් කර්මාන්තයද යොදාගත හැකි නම් සම්පත් සමජාතීය වන අතර ප්‍රායෝගික ලෝකයේදී එසේ නොවන බැවින් සම්පත් සමජාතීය නොවේ. ප්‍රායෝගික ලෝකයේදී එසේ නොවන බැවින් සම්පත් සමජාතීය නොවේ. හරිද? එතකොට දැන් ඔය කිව්ව උදාහරණය. ඊළඟ පේන ලියන මෙහෙම එම නිසා ස්ථාවර බව ප්‍රායෝගික ලෝකයට නොගැලපෙන අතර සරලරේඛීය නිෂ්පාදනය කියාමායිමද ප්‍රායෝගික ලෝකෙට නොගැලපේ. ස්ථාරාස්තික පිරිවැයද ප්‍රායෝගික ලෝකෙට නොගැලපෙන බැවින් සරලරේඛීය නිෂ්පාදනය කියාමායිමද ප්‍රායෝගික ලෝකෙට නොගැලපේ. එහෙනම් අපි දැන් දන්නවා ප්‍රායෝගික ලෝකෙ නෙමෙයි ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැත්තේ මෙතනින් කියන්නේ සම්පත් සමජාතීය බව කියන එක විතරයි. ඇත්ත ලෝකයේදී සම්පත් සමජාතීය වෙන්නේ නැහැ. ඔන්න මම දරුවෝ ස්ථාවර කියන එක සම්පූර්ණයෙන් ඉවර කරා. මෙන්න මෙහෙම. නිර්වචන කියා දුන්නා, වගුවක් කියා දුන්නා, ප්‍රස්තාර කියා දුන්නා, ඊළඟ කියා දුන්නා අවසානයේ ස්ථාවර බවට බලපාන හේතු මොනවද? ඒ හේතුත් එක්ක අපිට මේක ගැලපෙන්නේ නැති බව අපි දැන් කිව්වා. ප්‍රායෝගිකව මේක ගලපන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි කියලා. හරිද? හරි. දැන් ඒතර ස්ථාවරයක ඉවරයිනේ. ඒතර ස්ථාවරයක ඉවර වෙලා ඊළඟ අපිට පටන් ගන්න තියෙන්නේ සිලබස් එක අදාළව තියෙන්නේ වැඩෙන ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. මොනවද අපි ඊළඟ මාතෘකාව. වැඩෙන ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. හරිද?
දැන් ඔය මාතෘකාව තමයි ඊළඟ අපේ සිලබස් එකෙන් කතා කරන්න ඕනේ සහ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේක. දැන් අපි මේක නිර්වචනය කරමු මුලින්ම අර කලින් කිව්වා වගේම නිෂ්පාදන හැකියා මායිම දිගේ ගමන් කරන්න ඕනේ. දිගේ ගමන් කරන විට ඉස්සරහට මම මෙහෙමනේ පටන් ගත්තේ. නිෂ්පාදන හැකියා මායිම දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩිවීමක් වෙන්න ඕන. එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනයක ක්‍රමයෙන් වැඩි කරන්න ඕන. අන්න ඒකට අපි කියනවා වැඩෙන අවස්ථික පිරිවැය කියලා. එතකොට මේ ක්‍රමයෙන් වැඩි වෙනකොට තමයි අපි කියන්නේ PPC රේඛාව මූලයට අවතල වීමක් හෙවත් පිටතට නෙරා යාම. හරිද? මූලයට අපි කියනවා අවතල වීමක්. ඒ නැත්නම් පිටතට නෙරා යාම. ඔන්න ඔය හැඩේ කරා. දැන් ඉස්සෙල්ලා කියුනේ හැමතැනම කැපකරුවාගේ සමාන වුණානේ. සමාන වුණාම උනේ සරල රේඛාවක් වුණා. දැන් කැප කරනගේ වැඩි වෙනවනේ. වැඩි වෙනකොට වෙන්නේ මූලයට අවතල වීමක් හෙවත් පිටතට මොන වෙන්නේ? නෙරා යාම බවට පත් වෙනවා. එහෙනම් මොන අහගන්න හැමෝම නිර්වචනයේ නිෂ්පාදන හැකියා මායිමක් දිගේ ගමන් කරන විට එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් මොන වෙනවද? වැඩි වෙනවා. ක්‍රමයෙන් වැඩි වීම තමයි අපි කියන්නේ මූලයට අවතල හැඩයක් ගන්නවා කියලා. ඒ කියන්නේ මෙයා වැඩි වෙනකොට අවතල හැඩයක් ගැනීම තමයි වෙන්නේ. ඉස්සරහේදී උනේ සමාන වීමනේ අප කරනවාගේ. එතකොට ආවේ සරල රේඛාවක්. දැන් මෙතන වැඩි වෙනවා නම් ඉන්නේ මූලයට අවතල වීමක් හෙවත් පිටතට නෙරාම බවට පත් වෙනවා. හරිද? දැන් අපි නිර්වචනය දැනගත්තා වගේම ඊළඟ පොයින්ට් එක වෙන්න ඕනේ වගුව සහ ප්‍රස්ථාර නිර්මාණය කරගත යුතුයි. අර ක්‍රමවේදය තුලම වගුවයි ප්‍රස්ථාරය නිර්මාණය කිරීම තමයි ඊළඟට සිදු වෙන්න ඕනේ. හරිද? එහෙනම් උනා ඉස්සරහට මත තියාගන්න නිෂ්පාදනය කියම ආයම වක්‍ර දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනයේ ක්‍රමයෙන් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වැඩි වෙන බව පෙන්වන්න තමයි PPC රේඛාව මූලයට අවතල හැඩයක් ගන්න ඕනේ. හරි? දැන් අපි අර කලින් එක වගේම දැන් ඔන්න නිර්වචනේ හරි අපිට අවශ්‍ය වෙනවා වහුවක් නිර්මාණය කරගන්න කලින් විදියටම බලමු අපි වෙන ආශ්‍රිතයක් කොහොමද හදාගන්නේ කියන එක. මෙන්න මෙහෙමයි ඒතර අපි එතෙන්දි කතා කරන්න ඕනේ. අර වගේම අපි ගන්නවා නිමවුම් සංයෝගය. නිමවුම් සංයෝගය දැන් මේ වහුව මාත් එක්ක සම්බන්ධ කරගෙන තමයි කරන්නේ. නිමවුම් සංයෝගය x භාණ්ඩය ගමු y භාණ්ඩය ගමු ආවස්තික පිරිවැය ගමු. හරිද? x භාණ්ඩයයි y භාණ්ඩයයි ආවස්තික පිරිවැය. එතකොට නිමවුම් සංයෝගය ගත්තොත් a b c d e f කියලා අපි අර කලින් විදිහට දාගන්නවා. මෙන්න තීරුව අතර නිමවුම් සංයෝගය x භාණ්ඩය y භාණ්ඩය ආවස්තික පිරිවැය. මෙතෙන්දිත් ආවස්තික පිරිවැය ගන්න අර ක්‍රමෙම තමයි ලබා ගන්නාගේ යටට දානවා අත්හරිනාගේ උඩට දානවා. අපි අනුව බලමු ඊළඟ පාර මෙතන ලියවෙන්නේ කොහොමද කියලා. ආවස්තික පිරිවැය ගන්න නම් ලබා ගන්නාගේ යට අත්හරිනාගේ උඩ ඒක සමාන වෙනවා මෙන්න මෙහෙම. හරි? ඊළඟ පේළිය මම කියන්නම් කොහොමද එතන උඩ යට මාරු වෙන්නේ කියන සමීකරණය. right. දැන් මෙතන නිමවුම් සංයෝගය අපි ගත්තා f දක්වා. මම අර කලින් කිව්ව විදිහට මෙතන බිඳුවෙන් පටන් ගන්නවා. මෙතන බිඳුවෙන් අවසන් කරනවා. ඔය සිද්ධාන්තය හැම වගේම ගියාම ලේසි අල්ලගන්න. මෙතන බිඳුවෙන් පටන් ගන්නවා මෙතන බිඳුවෙන් අවසන් කරනවා. ඒතර මෙතනින්දි වෙන්නේ එක භාණ්ඩයක් සමාන ප්‍රමාණයකින් වැඩි කරගෙන යනවා. එක භාණ්ඩයක් අපි සමානව වැඩි කරලා තියෙන්නේ. කී ගානක් වැඩි කරලා තින්නේ? එක ගානෙන්නේ. හැමතැනම වෙනස එකයි. දැන් අර නිර්වචනයට එන්න එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට. ඒතර මෙයාව තමයි ලබා ගන්න නිෂ්පාදනය වෙන්නේ.
අපි මේ එකට කියන්න පුළුවන් මොන x කියලා? ඩෙල්ටා x කියලා ගන්න පුළුවන්. එහෙනම් ලබා ගන්න මෙයාව නම් වැඩි වෙන්නේ මෙයා නම් මේ එක කියන්නේ වෙනසනේ. මේ එක කියන්නේ ඩෙල්ටා x. අතහරින්නේ එහෙනම් y. එහෙනම් ලබා ගන්නාගේ ඩෙල්ටා x කරනවා මෙතන අත්හරිනගේ මම ඩෙල්ටා y කරනවා. මෙතන ඩෙල්ටා x තමයි. මෙතන ඩෙල්ටා x වලගේ එකයි ඒක. දැන් ඒතර එකක් සමාන වැඩි කරද්දී අපි අනිත් භාණ්ඩයෙන් අතහරනාගේ ක්‍රමේ සමාන වෙනවද වැඩි වෙනවද? ක්‍රමෙන් වැඩි වෙනවා. එහෙනම් මම මෙතන දානවා 20යි කියලා. එකකින් දානවා 18යි කියලා. මෙතනින් දානවා 15යි කියලා. මෙතනින් දානවා මම 11යි කියලා. මෙතනින් මම දානවා 6යි කියලා. එතකොට දැන් බලාගත්ත හැකි මෙහෙම දැම්මට පස්සේ කැප කරනාකට මොකද වෙලා තියෙන්නේ කියලා මෙන්න බලන්න. 20 ඉඳන් 18 දක්වා ගියොත් කැප කරලා තියෙන්නේ 2යි. 18 ඉඳන් 15ට ගියොත් කැප කරලා තියෙනවා 3ක්. 15 ඉඳන් 11ට ගියොත් කැප කරලා තියෙනවා 4ක්. 11 ඉඳන් 6 දක්වා ගියොත් කැප කරලා තියෙනවා 5ක්. 6 ඉඳන් 0 දක්වා ගියොත් කැප කරලා තියෙනවා 6ක්. දැන් බලන්න 20 ඉඳන් 18 ගියාම කැප කරේ 2යි. 18 ඉඳන් 15 ගියාම කැප කරේ 3යි. ඔහොම ගියාම 4යි, ඊළඟට 5යි, ඊළඟට 6යි. දැන් කැප කරනාගේ ක්‍රමයෙන් මොකද වෙලා තියෙන්නේ? සමානලාද වැඩි වෙලා? ඉස්සෙල්ලා වගේ වුණේ මෙතන 2 නම් ඊළඟ තැනක් 2යි. හැමතැනම 2 වුණානේ ඉස්සෙල්ලා එකේදී. දැන් වැඩෙන ගණන් මෙතන 2යි, 3යි, 4යි, 5යි, 6යි. කැප කරනාගේ ඉන්නේ මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. ඒතර එක භාණ්ඩයක් සමානව වැඩි කරද්දී අනිත් භාණ්ඩයෙන් අතහරිනාගේ එන්නම වැඩි කරන් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ වැඩෙන අවශ්‍යයි කියලා. එතකොට දැන් මෙතනත් අර ක්‍රමයටම අපි අවශ්‍යයි ගන්න කරමු. ඩෙල්ටා x තමයි යට මේ තියෙන ඩෙල්ටා x. මේ කියන්නේ ඩෙල්ටා y. දැන් හැමතැනම ඩෙල්ටා x නම් එකයි. හැබැයි ඩෙල්ටා y වලගේ වෙනස් වෙනවා. කැප කරනාගේ වැඩි වෙනවා. ඒතර අපි පළවෙනි එකකට මේ මිරක් ගහමු. උඩට ආගයක් නැති නිසා අපි මේ කෙලින් මිරක් ගහගමු. ඒතර බලන්න 20 ඉඳන් 18ට අතහරින්නේ 2යිනේ. ලබා ගන්න 1යි. අතහැරියා 2ක්. මෙතන 2යි මෙතන 1යි. එහෙනම් උත්තරේ එනවා මම මේකෙන් දානවා 2යි. ඒතර මේ 2 ගත්තේ ඍණ 2 බෙදීම 1 කියන පදම. ඍණ 2 එකෙන් බෙදුවා. ඊළඟ 18යි 15යි අතර කැප කරලා තියෙන්නේ 3යි. මෙතන 1යි. ඒතර මේ 15 කිලින් එනවා 3යි. හරි? මේකෙන් තමයි 3 එන්නේ. ඒතර 3 බෙදීම 1. දැන් මෙතන අතරපගේ 3යි 3 එකෙන් තමයි බෙදන්න ඕනේ නේද? ඍණ 3 බෙදීම 1. ඊළඟ කැප කරුවාගේ 4යි. නම් මේකෙන් දාන්නේ 4 බෙදීම 1නේ. එහෙනම් ඍණ 4යි. 4 බෙදීම 1. මේක තමයි මේකෙන් බෙදන්නේ. ඊළඟ මෙතන කැප කරන්නේ 5යිනේ. 5 බෙදීම 1. ඍණ 5යි. දැන් ඍණ 5 බෙදීම 1. අවසානයේ කැප කරනවා 6ක් මෙතන 1. එහෙනම් 6 බෙදීම 1 කියන්නේ ඍණ 6යි. එතකොට මෙතන ඍණ 6 බෙදීම 1. දැන් බලන්න කැප කරපු වගේ එන්න මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙන මේ ඍණ දාන්නේ අඩුනා කියලා පෙන්වන්න නෙමෙයි අනිවාර්යෙන් කැප කරා කියලා පෙන්වන්න තමයි ඍණ දාන්නේ. එතකොට කැප කරපාගේ එන්න මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. ඔන්න ඕක තමයි වැඩෙන අවශ්‍යය බවට පත් වෙන්නේ. උනා ඉස්සර බලන්න නිමෝම් සංගය කියලා ගත්තා ABCDF කියලා. x භාණ්ඩ බින්දුවේ පටන් ගන්න සමාන වැඩි කරගෙන ගියා. y භාණ්ඩය 20න් පටන් ගන්න මෙතන බින්දුවෙන් ඉවර වෙනවා. ඒ අතරතුර මේ පරාසය ක්‍රමයෙන් කැප කරන ගියට හඳුනාගෙන ඒක වැඩි වෙන කියලා අපි ගන්නවා. එතකොට 20 ඉඳන් 18ට ගියොත් 2යි. 18 ඉඳන් 15ට අඩු කරගත්තොත් 3යි. 15 ඉඳන් 11ට අඩු කරොත් 4යි. 11 ඉඳන් 6ට අඩු කරොත් 5යි. 6යි. ඒ අනුව අපි අර ක්‍රමයටම අවශ්‍යය ගන්න කරනවා. මෙතන අපි ඊළඟ ගහගත්ත ගමන් ඊළඟගේ අපි මෙතන දාත හැකි. ඒ කියන්නේ මෙතන එන පරාසයෙන් මේ පරාසය 2යි, මේ පරාසය 1යි. එතකොට 2 බෙදීම 1. ඊළඟ මෙතන එන පරාසය 3යි, 3 බෙදීම 1. මෙතන 4යි, 4 බෙදීම 1, 5යි, 5 බෙදීම 1. ඒකට අපි ගානට අගන ටික වැඩි වෙන බව පෙන්නු කරන්න ඕනේ. එතකොට සෑම අවස්ථාවකමගේ වැඩි වීම තමයි අපි හඳුනාගන්නේ මෙතන. හරිද? එතකොට දැන් ඔන්න අපි වැඩෙන ආශ්‍රිතයේ නිර්වචනය ඉවර කරා සහ වැඩෙන ආශ්‍රිතයේ අපි සංඛ්‍යා ලේඛනයක් ඔස්සේ පෙන්වුවා. දැන් ඒතර අපිත් එක්ක කරගෙන ගියා නම් මම මේ දාපු විදිහට දාගෙන ගියා නම් හැමෙස්සම ආගේ වේගින්ම අපිට මේ වගේ තේරුම් ගන්න පුළුවන්. හරි? රයිට්. එතකොට දැන් අපිට තියෙන්නේ අර විදිහටම දැන් මේ වගුව පදනම් කරන් ගිහලා නිර්මාණය කරන්න ඕනේ. දැන් ඒතර වගුව අවසන් කරන්න ඕනේ දරුවෝ. ඒතර වගුව අවසන් කරන විදිය මේ විදිහට අපි ගලපගත්තා වගුව. ඒ වගුවේ තියෙන විස්තර ටික තමයි අපි ගන්න. දැන් අපි අඳුන ගන්නකොට මේ බිඳුවේදී මේ 20 මාක් කරන්න ඕනේ.
මේ එකේදී මේ 18 මාක් කරන්න ඕනේ. මේ දෙකේදී මේ 15 මාක් කරන්න ඕනේ. තුනේදී 11, හතරේදී 6, පහේදී බිඳුව. ඔන්න ඔය ලක්ෂණයක ලකුණු කරාට පස්සේ අපිට රේඛා නිර්මාණය කරත හැකි අනිවාර්යෙන් තුන නිර්මාණය වන රේඛාව මූලයට අවතල වීමක් හේවත් පිටතට නෙරා යාමක් සිදු විය යුතුයි. ඒ නිසා පරිමාණය නිවැරදිව ගන්න ඕනේ මේ ප්‍රස්තාරය අඳින්න නම් අපිට. හරිද? ඉතින් ඔන්න බලන්න මම දැන් ඔයා වගුව සම්පූර්ණ කරගත්ත නිසා හරි? ඔයාට පුළුවන් ප්‍රස්තාරය නිර්මාණය කිරීම කරන්න. හරිද? මොන මන්ද ප්‍රස්තාර නිර්මාණය කරන්නයි පටන් ගන්නෙ. මෙහෙම ගන්න ප්‍රස්තාර අක්ෂර දෙක. ඕක පැහැදිලිව අඳින්න. මේ පැත්තේ x බහන්නේ දාන්න. මේ පැත්තේ y බහන්නේ දාන්න. මෙතන බිඳුවයි. ඔයාලා මතක් වෙනවනේ දැන් වගුව ඔයාලා දැන් තියෙනවනේ. x වලගේ එක එක තමයි වැඩි කරේ. එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි. y වලගේ අපි y අක්ෂර පරිමාණයක් හදාගන්න. මොකද y වලගේ එක එක ගන්න තියෙන්නේ. ඒවා ඔක්කොම ගලපන්න පුළුවන් පරිමාණයක් හදන්න ඕනේ. ඕකේ තියෙන 20 දක්වා. මම මේ 20 දක්වා ගන්නම් මම පරිමාණය ගන්නවා 4 වගේ. 4යි ඊට පස්සේ 8යි ඊළඟ 12යි 16යි 20යි. ඔහොමත් අරගෙන 4 ප්‍රධාන වශයෙන් බෙදලා අපිට හිතා ගන්න පුළුවන් දැන් මේකේ කොටස් 4ක් නේ. මෙහෙම මේ පොඩි වලට කොටස් 4ක් නැත්නම් තරන්නේ 1යි 2යි 3යි 4යි. එතකොට 1 2 3 4 කියලා හදාගත්තා. මේකෙත් ඒ වගේම 1යි 2යි 3යි. 5 6 7 8. මෙතනත් එහෙමනේ. ඒ කියන්නේ මේ අපි පරිමාණයට ගානට ගන්න ඕනේ මේක. ඒක තමයි මේ අක්ෂර මේක හදාගන්නේ. 8 ගත්තා නේද මෙතන. ඊපස්සේ 9යි 10යි 11යි. එතකොට මෙතන 12යි. ඊපස්සේ මෙතන 13යි 14යි 15යි. මෙතන 16යි. ඊපස්සේ මෙතන 17යි 18යි 19යි 20යි. එතකොට අපිට ඕනම වගේක් පිළ ගන්න පුළුවන්. මේ හතර තමයි ප්‍රධාන වගේම වශයෙන් පෙන්වලා තියෙන්නේ. 4 8 12 16 20. ඒක ඇතුලේ තියෙන කොටස් ටික තමයි මේ පොඩියට පෙන්වලා තියෙන්නේ. කොහොම හදාගත්තාම දරුවෝ හරියට පරිමාණ තියෙන්න ඕනේ. එහෙම වුණොත් ගාන රේඛාව හැඩේ අපිට ගන්න පුළුවන්. එතකොට දැන් මතක් කරගන්න. x වලගේ බිඳුවේනේ අපි මුලින් වගුව පටන් ගත්තේ. x බිඳුවේදී y වලගේ ආය 20යි. ඔන්න තමයි ලක්ෂ්‍යය. x බිඳුවේදී y 20යි. x එකේදී y වලගේ තියෙනවා 18ක් ඇති උතන. x බිඳුවේදී නම් y 20යි x එකේදී එන්නේ 18. 18 කියන්නේ මෙතන 16 17 18 උනොත්. ඔය තියෙන්නේ. ගානට රේඛා නිර්මාණය කරන හැඩේ ඉන්නෝනේ ගානට. එකේදී 18යි. 18 තමයි මෙතන තියෙන්නේ. මේක තමයි b ලක්ෂණය. දෙකේදී 15යි. මෙතන 16 තියෙන්නේ 15 කියන්නේ මෙන්න මේක. ඔන්න තමයි 15 තියෙන්නේ. මෙතන තමයි c ලක්ෂණය තියෙනවා. මෙතන තුනේදී 11යි. 11 කියන්නේ මෙතන 12නේ නම් 11 කියන්නේ මේක. හරි D ඊළඟට කියන්නේ තුනේදී 11 නේද? මෙන්න 3 තුනේදී 11. ඊළඟ හතරේදී එනවා හතරේදී 6යි. 6 කියන්නේ මෙන්න මෙතන. මෙතන 4 5 6. හතරේදී 6 කියනවා. හතරේදී D ඊළඟ පහේදී බිඳුවයි. පහේදී බිඳුව කියනවා. දැන් මේක ඇඳාම මෙන්න මේ හැඩයෙන් තමයි මේ රේඛා නිර්මාණය වෙලා යන්නේ. ගානට නිර්මාණය වෙයි හැඩය. බලන්න වෙන සරල රේඛාවක් නෙවෙයි. මෙහෙම නිරායාමක් තමයි තියෙන්නේ. මේක හැල්ලියෝ වගේ හැදෙනවා පරිමාණය ඇඳලා පස්සේ. හරිද? ඔහොම. දැන් මෙතන බැලුවාම මේක සරල රේඛා නෙවෙයි මේක නිරායාමක් නෙති.
සාමාන්‍යව මෙන්න මේ හැඩය තමයි එන්න ඕනේ. පරිමාණය නිවැරදිවම ගත්තාම ආයේ කොටු සැලසුම ගන්න මේ හැඩේ. ඉතින් ඒ හැඩය තමයි මම අරන් දෙන්නේ මේ විදිහට. හරිද? එතකොට දැන් මේක තමයි නිෂ්පාදන හැකියාව කියලා නම් කරන්නේ. PPC කියලා අපි නම් කරන්නේ. මෙන්න මේ හැඩය තමයි අපි කියන්නේ මූලයට අවතල වීමක් ඒවත් පිටතට නිරා යාමක් කියලා අපි කියනවා. මූලයට අවතල වීමක් එහෙම නැත්නම් පිටතට මොන වීමක්ද? නිරා යාම. ඔන්න ඕක තමයි ඔයා ගත්ත වගුව නිර්මාණය කරාම ඉන්නේ මෙතන A B C D D මෙතන E මෙතන F A B C D E F ලක්ෂණ එක නිවැරදි වෙන්න ඕනේ. ඉස්සර වැරදි දුන්නේ මෙතන A B C D E F කියන ලක්ෂණ ටික එනවා. ඒ ටික යා කරලා ඉඳන් මේ රේඛාව මූලයට අවතල හේවත් පිටතට නිරා යාම බවට පත් වෙනවා. ඔන්න ඔහොමයි දැන් මම අර ගන්න දින නිෂ්පාදනය කියමායිම අවතල වීම කියන හැඩය. ඒතකොට දැන් අපි මෙතෙන්දී නිර්වචන කියනවා. මොකක්ද නිර්වචන? හැකියාමායිම දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් අපි වැඩි කරනවා. වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අතහරලාගේ එන්නම මොකද වෙන්නේ? වැඩි වෙනවා. අනේක අපි කියනවා වැඩෙන ආශ්‍රිතයක් කියලා. ඒතර ඒක වැඩෙනවා කියලා පෙන්වන්න තමයි මෙයා අවතල හැඩයක් ගන්න. ඒතර මේ අවතල හැඩය තමයි දැන් මේ හැඩය තමයි මේ පෙන්වන්න දෙන්නේ මෙතන වෙනවා. මෙන්න මේ හැඩය තමයි අපි මේකේ නිර්මාණය කරන ගන්නට. කොටු සැලැස්ම දිනවල ගන්නට වෙනවා මේක. හරි? ඒතර මෙන්න මේ හැඩය තමයි අපි නිර්මාණය කරලා ලියනවා මෙතන නිෂ්පාදනය කියලා මායම කියලා. එහෙනම් ඔන්න නිර්වචනය, වගුව සහ ප්‍රස්තාරය. හරිද? ඒතර අපි බිඳුවේදී මුලින්ම මේ ලක්ෂ්‍ය ලකුණු කරා, එකේදී මේ ලක්ෂ්‍ය ලකුණු කරා, දෙකේදී මේ ලක්ෂ්‍ය ලකුණු කරා, තුනේදී මේ ලක්ෂ්‍ය ලකුණු කරා, හතරේදී මේ ලක්ෂ්‍ය ලකුණු කරලා අපි මෙතනට ආවා. දැන් මෙතන ගත්තොත් මෙතන තමයි 6 තියෙන්නේ. මෙතන තමයි 11 තියෙන්නේ. මෙතන තමයි 15 තියෙන්නේ. මෙතන තමයි 18 තියෙන්නේ. අන්න දැන් අර පරිමාණ නිවෘත්ති කිරීමේ වාසිය අපි ඔන්න ඕක ගන්නට අඳින්න ඕනේ. නැත්තම් මේ හැඩය ගන්න බෑ. හරිද? right. ඔන්න දැන් එතකොට හැඩය අපි අඳගෙන ඉවරයි. හරි? දැන් අපි එතකොට වැඩෙන අවස්ථිරේ ඉවර කරලා තියෙන්නේ. දැන් අපි ආගේ හැඩය ගන්නවා සුවිශේෂී හැඩය මූලයට අවතල වීම. ඒ අනුව මෙන්න මේ අවතලය කිව්වේ දැන් අපි මේ හැඩයනේ දරුවෝ. මෙහෙම තියෙන හැඩය තියෙනවා මේක තමයි හැඩය. මේක x භාණ්ඩය නම් මේක y භාණ්ඩය නම්. එතන මේ හැඩය කෙරෙහි බලපාන ඊළඟ විශේෂ සිද්ධාන්ත කරුණු කීපයක් අපි කතා කරන්න තියෙනවා. මේ අවතල වීම නැත්තම් පිටතට නිරා යන්නේ යම්කිසි නීතියක් තුල. අපි ඒකට කියනවා කියන්නේ මෙයා ගමන් කරන්නේ යම්කිසි නීතියක් තුල. ඒ නීතිය තමයි අපි කියනවා වැඩිවන ආවස්තික පිරිවැය නීතිය කියලා. අපි මේ නීතිය කියනවා වැඩිවන ආවස්තික පිරිවැය නීතිය කියලා. ඒතර මේක විභාගයේදී අපෙන් අහනවා මේකේ තේරුම මොකක්ද කියලා. ඊට පස්සේ අපි බලන්න ඕනේ වැඩිවන ආශ්‍රය නීතියට බලපාන සාධක මොනවද? එහෙම නැත්නම් මූලාශ්‍ර මොනවද? එහෙම නැත්නම් අපි උඩ කියන හේතු මොනවද? මේකත් විභාගයේදී ඒ වගේම වැදගත් කොටසක්. නීතියක් තියෙනවා. මේ හැඩේ ගන්න නීතිය තමයි වැඩිවන ආවස්තික පිරිවැය නීතිය. ඒතර මේ හැඩේ යටතේ ක්‍රියාත්මක වන සාධක මූලාශ්‍රය නැත්නම් හේතු තියෙනවා. අපි උඩ කියනවා වැඩිවන ආවස්තික පිරිවැය නීතියට බලපාන සාධක නැත්නම් මූලාශ්‍ර කියලා අපි කියනවා. ඒ වගේම අපි අවසානයේට යනවා මෙහෙම නිෂ්පාදනයක අමාරුමක් තමයි ප්‍රායෝගික ලෝකයට ගැලපීමක් වෙන්නේ. ඒ කියන්නේ වාර මතකයි ස්ථාවරික ප්‍රායෝගිකව ගලපන්න බැරි වුණානේ සරල රේඛාව. නමුත් මෙහි හැඩය ප්‍රායෝගිකව ගැලපීමක් සිදු කළ හැක. ඒක අපි හේතු හොයාගන්න ඕනේ. ඒතර මේකත් විභාගයේදී ඒ වගේම මාතෘකාව බවට පත් වෙන ලියන ප්‍රශ්න වල ලැබෙනවා. මොකද නම් කතාව අපි මේ රේඛාව මේ හැඩය ගන්න යම්කිසි නීතියක් ඇතුලේ නීතිය තමයි වැඩිවන අවස්ථික පිරිවැය නීතිය. ඒකේ බලපාන සාධක තියෙනවා. ඒතර මේ නිෂ්පාදනය කියමානේ හැඩය තමයි අපි ජීවත් වෙන ලෝකෙ නැත්නම් ප්‍රායෝගික ලෝකෙට වඩා තාත්වික වෙන්නේ. ස්ථාවරක ගලපුණේ නැහැ. නැති උනේ සම්පත් සමජාතීය කියන තර්ක නිර්මාණ වුණානේ. ඒතර මෙතෙන්දී අපි හොයාගන්න ඕනේ ඇයි මේක එනනම් මේ ලෝකෙට ගලප ගන්න පුළුවන්. ස්ථාවරකට වඩා මේක ලෝකෙට ගැලපෙනවා. ඒක ඕක තමයි අපි දැනගන්නේ. ඒතර මේ තුනම විභාගීය ප්‍රශ්න වශයෙන් අහන මාතෘකා තුන වලට පත් වෙනවා. හරි. ඒ අනුව මම පළවෙනියෙන් පටන් ගන්නවා වැඩිවන ආශ්‍රය නීතිය කියන්නේ මොකක්ද? වැඩිවන ආශ්‍රය නීතිය කියලා කියන්නේ අර වගේමයි පටන් ගන්න ඕනේ ටියුට් එකේ තියෙන බලන්න දරුවෝ පිටුවංග 10 දැන් ඔයාලට 9 වෙනි පිටුව ඉඳලා අපි වැඩිවන ආශ්‍රය පටන් ගත්තා නිර්වචනය වගුව අර කලින් කිව්ව විදිහට අපි ආවා.
ඊට පස්සේ ඒක පරිමාණානුකූලව අපි නිර්මාණය කරලා ප්‍රස්ථාරයෙන් දාම අවතල හැඩයක් ආවා. දැන් අපිට එතන තියෙනවා දහන පිටි මම කිව්වා මෙන්න මේ වැඩිවන අවශ්‍ය පිළිවෙල නීතිය කියන්නේ මොකක්ද? කියන්නේ මේ හැඩයට තමයි මේ නීතිය බලපාන්නේ. මේකේ තේරුම මොකක්ද? බලන්න. නිෂ්පාදන හැකියාව මායිමක් දිගේ ගමන් කරද්දී මේක දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අපි දන්නවා වගු විදි අපි කරා එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරනවා. වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි විය යුතුයි. අන්නේ ක්‍රමයෙන් වැඩි වෙන එක තමයි අපි කියන්නේ වැඩි වන ආවස්තික පිළිවෙල නීතියක් කියලා. මොකද වැඩි වෙනස් වෙන නීතිය කියන්නේ මොකක්ද පටන් ගන්න මොකද්ද? නිෂ්පාදනය කියාමායිමක් දිගේ ගමන් කරද්දී එක භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරන විට අනෙක් භාණ්ඩයෙන් අත්හරින අගය ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. අන්න ඒකට අපි කියනවා මොන නීතිය කියලාද? වැඩි වන ආවස්තික පිළිවෙල නීතිය කියලා. හරි. ඕක ඉතින් පාලනය කරගත යුතුමයි. මේ නිර්වචන වල දීලා තියෙනවා. හරි. ඒතර ඒක විභාගයට අදාළ කියලා මාක් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් එහෙම ක්‍රමයෙන් වැඩි වීමනේ වැඩි වන ආවස්තික නීතිය කියලා කියන්නේ. ඒතර අපි බලන්න ඕනේ මේකට බලපාන සාධක මොනවද? මූලාශ්‍ර මොනවද? නැත්නම් හේතු මොනවද? එහෙම ගත්තොත් හේතු කිහිපයක් අපි හඳුනා ගන්නවා. එකම හේතුවක් නෙවෙයි ප්‍රධාන හේතුව ඇතුළේ තව හේතු ගොඩක් තියෙනවා. එක හේතුවක් තමයි අපි ලියා ගන්න ඕනේ පළවෙනි හේතුව අපි දන්නවා ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතීයද සමජාතීය නොවේ. සමජාතීය නොවේ. එහෙනම් මේක ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ පළවෙනි හේතුව තමයි සම්පත් සමජාතීය නොවේ. මේක තමයි ප්‍රධානම හේතුව. සම්පත් සමජාතීය නොවීම තමයි මේ වැඩේ ගන්න මූලිකම බලපාන. ඒතර මේ හේතුවත් එක්ක තමයි ඊටු හේතු ටික අපි ලියන්නේ. එහෙනම් පළවෙනි හේතුව තමයි ළමයා ලියා ගන්න ඕනේ සම්පත් සමජාතීය නොවේ. හරි. එතන මෙතන තියෙන්නේ වැඩි වෙන ආශ්‍රයයට බලපාන හේතු කියලා. ඔයා හේතු කියන දේ දාගෙන යන ඇතුලේ මූලාශ්‍ර කියලා කියනවා. සාධක කියලා කියනවා. මූලාශ්‍ර ඇලීරක් දාලා සාධක කියලා ලියා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනි එක තමයි පළවෙනි හේතුව වශයෙන් ලියන්න ඕනේ සම්පත් සමජාතීය නොවීම. ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතීය වෙන්නේ නැහැ. සමජාතීය නොවේ. දෙක එක් කර්මාන්තර කාර්යක්ෂම වන සම්පත එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත අනෙක් කර්මාන්තයට එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත අනෙක් කර්මාන්තයට එලෙසින්ම කාර්යක්ෂම නොවීම. නැසර කියන්න අහගන්න එක් කර්මාන්තයකට කාර්යක්ෂම වන සම්පත හරිද? එලෙසින්ම තවත් කර්මාන්තයකට කාර්යක්ෂම නොවීම. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය සමානයිද අසමානයිද? කාර්යක්ෂමතාවය අසමානයි. ඒක කාර්යක්ෂමතාවය සමාන උනේ ස්ථාවරයට. එහෙනම් මෙතනදී හේතු වෙන්නේ කාර්යක්ෂමතාවයේ සමාන වීම නෙවෙයි කාර්යක්ෂමතාවයේ අසමාන වීම. ඒතර එහෙනම් හේතු දෙකක් මොකද හේතු දෙක? සම්පත් සමජාතීය නොවීම බලපාන පළවෙනි හේතුව වෙනවා. දෙවෙනි හේතුව තමයි එක් කර්මාන්තය යොදා ගන්නා වූ සම්පත් වල කාර්යක්ෂමතාවය අනික් කර්මාන්තයේ කාර්යක්ෂමතාවයට සමාන වෙන්නේ නැහැ. දෙකක් ලියුවා. තුන. තලියන්න පුළුවන්. මෙන්න බලන්න. කර්මාන්තයෙන් කර්මාන්තයට හරි භාවිතා කරන සාධකවල ඵලදායීතාවයේ වෙනස් වීම. කර්මාන්තයෙන් කර්මාන්තයට භාවිතා කරන සාධකවල ඵලදායීතාවයේ වෙනස් වීම. නිෂ්පාදන සාධකවල ඵලදායීතාවයේ වෙනස් වීම. හරි. දැන් ඇත්ත මේ කතාව සමජාතීය නැත්තම් සම්පත් සමජාතීය නැත්තම් කර්මාන්තයෙන් කර්මාන්තයට සාධකයේ ඵලදායීතාවයක් මොකෝ වෙන්නේ? වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි තුන්වෙනි හේතුව වශයෙන් මම කියනවා. හතරවෙනි හේතුව තමයි කර්මාන්තයෙන් කර්මාන්තයට සාධකවල මිල ගණන් වෙනස් වීම. කර්මාන්තයෙන් කර්මාන්තයට සාධකයට අදාළ මිල ගණන් වෙනස් වීම. දැන් ගොවිතැනේදී ගොවියට කරන වැටුපයි ඇඟලුම් කර්මාන්තයේදී ශ්‍රමිකයන්ට ලැබෙන වැටුපයි කියන එක දෙකක්. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඒකට මූලිකම බලපාන්නේ සම්පත්වල මොන නොවීම? සමජාතීය
නොවීම. එහෙනම් දැන් මම ප්‍රධාන සාධක හතරක් කිව්වා. මේක ජනප්‍රිය ප්‍රශ්නක් විභාගෙ. මොකක්ද ඒක? පළවෙනි එක තමයි සම්පත් සමජාතිය නොවීම බලපාන මේකට පළවෙනි හේතු විදියට. දෙක එක් කර්මාන්තයකට කාර්යක්ෂම සම්පත් ප්‍රමාණය අනෙක් කර්මාන්තයේ ලෙසම කාර්යක්ෂම නොවීම. තුන කර්මාන්තෙන් කර්මාන්තයට භාවිතා කරන සාධකවල ඵලදායීතාවය වෙනස් වීම. හතර කර්මාන්තෙන් කර්මාන්තයට සාධකවල මිල ගණන් වෙනස් වීම. මෙන්න මේ හේතු ටික ඇතුලේ තමයි හරිද අපි කියනවා මොන නීතිය ක්‍රියාත්මකයි කියලා. වැඩිවන ආවස්තික පිරිවැය නීතිය ක්‍රියාත්මකයි. නම් මට මෙන්න මේ ප්‍රශ්න උත්තර දෙන්න. වැඩිවන ආවස්තික පිරිවැය නීතිය යන මොකද්ද? නිෂ්පාදන හැකියාමායින් වක්‍ර දිගේ ගමන් කරන විට එක් භාණ්ඩයක නිෂ්පාදනය සමාන ප්‍රමාණයකින් වැඩි කරද්දී අනෙක් භාණ්ඩයෙන් අත්හරින නිෂ්පාදිත වටිනාකම ක්‍රමයෙන් වැඩි වීමට අපි කියනවා වැඩිවන ආවස්තික පිරිවැය නීතිය කියලා. හරිද? ඉතින් ඒක අදාළ වෙන්නේ මේ අවතල හැඩය ගන්නනේ. ඉතින් ඒකට බලපාන සාධක මොන සාධක? සම්පත් සමජාතිය නොවීම. ප්‍රායෝගිකදී සමජාතිය වෙන්නේ නැහැ. දෙක. ඊළඟට සම්පත් සමජාතිය නොවීම දෙවෙනි එක තමයි එක් කර්මාන්තයේ යොදා ගන්නා වූ සම්පත්වල කාර්යක්ෂමතාවය අනෙක් කර්මාන්තයේ සම්පත්වල කාර්යක්ෂමතාවයට සමාන වෙන්නේ නැහැ. කාර්යක්ෂමතාවය අසමාන වෙයි. දැන් ওই දෙකම අනිත් පැත්තේ ස්ථාවරයේ තිබුණේ. ස්ථාවරයේ තිබුණේ සම්පත් සමජාතිය වුණා කාර්යක්ෂමතාවය සමාන වුණා. මේක අනිත් පැත්තට යන එක. ඊළඟ තුන ඒ හින්දා අපි ලියතේ මෙන්න මේ. මොකද්ද? කර්මාන්තයේ තුල තියෙන සාධකවල ඵලදායීතාවය වෙනස් වෙනවා. කර්මාන්තයේ ඇතුළේ තියෙන සාධක මිල ගන්න වෙනස් වෙනවා. හරි? ඔන්න ඒක උතරක් කිව්වා. ඊළඟට තියෙන්නේ මාතෘකාවේ මෙන්න මේකනේ. දැන් අපි වැඩි විනාශ නීතියත් කතා කරලා ඉවරයි. මූලාශ්‍රික කතාවත් ඉවරයි. අපි දැන් බලන්න ඕනේ මෙයාව කියන්නේ වැඩි විනාශ පෙරය නීතිය හේවත් මුලට අවතල නිෂ්පාදනය කියමායින් වක්‍රය ප්‍රායෝගික ලෝකෙට ගැලපෙනවලු. ඔයාලට දීලා තියෙන එක පිටු අංක 10 අවසාන මාතෘකාවේ තියෙනවා බොහෝ නිෂ්පාදනය කියමායින් වක්‍ර පිළිතට නිරා යාමක් සිදුවන්නේ ඇයි? එහෙම නැත්නම් මූලයට අවතල බව ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ ඇයි? ඒ ප්‍රශ්න එකම දේ තමයි අහන්නේ. බොහෝ නිෂ්පාදනය කියමායින් වක්‍ර පිළිතට නිරා යාමන්නේ ඇයි කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවතල නිෂ්පාදනය කියමායිම ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ ඇයි? එහෙනම් අපි දැන් දන්නවා ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ මෙන්න මේ જાති නිෂ්පාදනය කියමායිම. අපි හොයාගත යුතුයි ඇයි කියලා. එකම හේතුව තමයි මෙන්න මේ කතාව මේ වත්තන. මෙහෙම එකක් ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්නේ. වැඩෙන ආශ්‍රය ප්‍රායෝගික ලෝකෙට ගැලපෙනවා ප්‍රධාන වශයෙන් ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතිය වෙන්නේ නැති හින්දා. ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතිය වෙන්නේ නැහැ. සමජාතිය නොවන තරමට කැපකරනගේ එන්නම වැඩි වෙනවා. මොකද මම කිව්වේ ප්‍රායෝගික ලෝකයේදී අපි හඳුනගන්නේ සම්පත් සමජාතියයි කියලා නෙවෙයි සම්පත් සමජාතිය නොවේ කියලා. ඒක සම්පත් සමජාතිය නොවීමක් ඇතුලේ අපි හැමදෙස්සම කැපකරනගේ වැඩි වෙනවා. ඒ නිසා ප්‍රායෝගික ලෝකයේදී කැපකරනගේ වැඩි වීම සිදු වෙන්නේ සම්පත් සමජාතිය නොවිච්ච නිසායි. ඒ නිසා තමයි මෙහෙම එකක් නැත්නම් වැඩෙන අවස්ථාව නැත්නම් අවතල අවස්ථාව ප්‍රායෝගික ලෝකයට ගැළපෙන උපකල්පන බවට පත් වෙන්නේ. එහෙනම් මොන ඔළුවට ගන්න මූලිකම සාධකය තමයි සම්පත් සමජාතිය නොවීම නිසා කැපකරනගේ ප්‍රායෝගික ලෝකයේදී ක්‍රමයෙන් වැඩි වෙන්න ඕන. ඒතර වැඩි ඒ නිසා තමයි මෙන්න මේ જાතිය නිෂ්පාදනය කියමායින් වක්‍ර ප්‍රායෝගික ලෝකයට ගලප ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ස්ථාවරයක ගලපුන්නේ නැත්තේ සම්පත් සමජාතිය බව තමයි එකෙන් කියුනේ. නමුත් ඇත්ත ලෝකයේ තියෙන සම්පත් සමජාතිය බවක් නෙවෙයිනේ. නම් ඇත්ත ලෝකයේ තියෙන සම්පත් සමජාතිය නොවන තත්ත්වය. ඒතර ඒක යටතේ තමයි නම් මෙයාව මේ ලෝකෙට ගලප ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි කියන බොහෝ නිෂ්පාදනය කියමායින් වක්‍ර පිටතට නිරා යාමක් හේවත් මූලයට අවතල වීමක් වෙන්න පුළුවන්. කොටිම කියනවා නම් ප්‍රායෝගික ලෝකෙට ගැලපෙන්න පුළුවන්. දැන් ඒ නිසා මම ඒකට අදාළ උත්තරය 10 වෙනි පිටුවේ සිට 11 වෙනි පිටුව දක්වා දෙන්න තියෙනවා. ඒ හිස්තැනට අදාළ උත්තරය එනම් ලියන්න ගන්න මෙන්න මෙහි. හරි?
පළවෙනි පේලින් පටන් ගන්න 10 වෙනි පිටුවේ අවසාන මාතෘකාව ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතිය නොවේ. ප්‍රායෝගික ලෝකයේදී සම්පත් සමජාතිය නොවේ. එනම් එක් කර්මාන්තකින් මුදාහරින සම්පත අනෙක් කර්මාන්තයට එලෙසින්ම ගැළපීමක් සිදු නොවේ. එක් කර්මාන්තයකින් මුදාහරණ සම්පත අනෙක් කර්මාන්තයට එලෙසින්ම ගැළපීමක් සිදු නොවේ. හරිද? දාන උදාහරණයක් වෙනම පෑනකින් හරි කමන්නේ ලියා ගන්න උදාහරණයක්. වී ගොවිතැනට යොදා ගන්නා ශ්‍රමිකයාව ඇඟලුම් කර්මාන්තයට එලෙසින්ම යොදාගත නොහැක. වී ගොවිතැනට යොදා ගන්නා ශ්‍රමිකයාව එලෙසින්ම ඇඟලුම් කර්මාන්තයට යොදාගත නොහැක. හරි? ඕක තමයි සම්පත් සමජාතිය නැහැ කියලා අපි දැන් කිව්වේ. right. ඊළඟ පේජේ මෙලෙස සම්පත් නොගැලපෙන තරමට කැප කරන අගයේද ඉහළ යයි. මෙලෙස සම්පත් නොගැලපෙන තරමට කැප කරන අගයේද ඉහළ යයි. එම නිසා ආවස්තික පිරිවැය වැඩිවීම වඩා ප්‍රායෝගික වන බැවින් අවතල නිෂ්පාදන හැකියාව මායිම ප්‍රායෝගික ලෝකයට වඩාත් තාත්වික වේ. තාත්වික වේ කියන්නේ වඩාත් ගැලපෙනවා කියන එක. තාත්වික වේ. එම නිසා බොහෝ නිෂ්පාදන හැකියාවයින් වක්‍ර පිටතට නිරායාමක් හෙවත් මූලයට අවතල වීමක් සිදුවේ. හරි. දැන් අපි වැඩි වෙන ආශ්‍රය නීති කියන එක පැහැදිලි කරලා ඉවරයි. ඒකට අදාළ සාධක මොනවද කියලා පැහැදිලි කරලා ඉවරයි. මේක ප්‍රායෝගික ලෝකෙට ගැලපෙනවා කියලා කිව්වා ප්‍රධාන වශයෙන් සමාජාති නොවීම තත්ත්වයේ තුල. දැන් විභාගයට අවශ්‍ය කරන මාතෘකා තුනක් තමයි අපි ඔය අවසන් කරලා තියෙන්නේ. ඒතකොට දැන් ඔයා දැන් දරුවෝ ඉන්නේ හරියටම 11 වෙනි පිටුවට තමයි දැන් ඔයා සම්බන්ධ වෙලා තියෙන්නේ. බොහොම හිමින් මේ පාඩම අරන් ආවම හරි. මොකද මේ වීඩියෝ ක්‍රමයකින් ඊට වඩා වේගින් කරන්නත් බෑ, ඊට වඩා හිමින් කරන්නත් බෑ. එහෙනම් ඒ අතරමැදින් තමයි අපි සෑහදුරට මේක පැහැදිලි කරේ. හරි. එතකොට දැන් ඔයාලට 11 වෙනි පිටුවේ තියෙනවා
තවත් පොඩි මාතෘකා දෙකක්. එකක් තමයි හීනවන ආවස්තික පිරිවැය යටතේ නිෂ්පාදනය කියා මායම. එමෙතන අපි කියවනේ අඩුවන තත්ත්වය යටතේ කියලා. මම ඒ ආයම් කියවනවාට මේක සිලබස් එකට ගැලපෙන්නේ නැහැ කියලා දැන්. සිලබස් එකට ගැලපෙන්නේ ස්ථාවර බව වැඩි වෙන බව විතරයි. ඒ නිසා මම මේක අඳින්නේ බොහෝ විට හැඩේ විතරයි මේකේ. ඒතර මේක හැඩේ විතර කැඳීම තමයි මම මෙතෙන්දි බලන්නේ. මොකද මේක සිලබස් එකේ කතා කරන්නේ නැහැ වර්තමානයේ අනුව. වර්තමානයේ දෙන්නේ එකක් ස්ථාවර බව මෙන්න මේ හැඩය සහ මෙන්න මේ හැඩේ විතරයි. ඒ දෙකිනුත් අපිට ප්‍රායෝගික වෙන්නේ මේක කියලා තමයි දැන් අපි ඔප්පු කරන්නේ. ඒ කියන්නේ මෙතෙන්දි සමජාතීය බව මෙතෙන් සමජාතීය නොවන බව. හරි? මෙතෙන්දි අවශ්‍ය ස්ථාවර බව මෙතෙන්දි වැඩෙන බව. ඔහොම ලැබිලා තමයි. ඒතර මේක තමයි ප්‍රායෝගික ලෝකේ තියෙන කියලා අපි කියනවා. right. ඊළඟට දැන් මම යනවා මේක 11 වෙනි පිටුවට අදාළව ඉතිරිලා තියෙන මාතෘකා දෙක අවසන් කරාම පාඩමේ එක පියවරක් අතරින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඊළඟ පියවරේදී තියෙන්නේ පාඩමේ ඊළඟ කොටස තමයි සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඒතර අපි මෙතනට යන කොටස ටික අපි අවසන් කරගමු. එතකොට 11 වෙනි පිටුවේ තියෙන හීනවන ආවස්තික පිළිවෙල තත්ත්වය. දැන් ඔයා මෙතන උදරු ස්ථාවර ආවස්තික පිළිවෙල තියෙන්නේ මෙහෙම. සරල රේඛාවක් වශයෙන් පිටන් ස්ථාවර බව. වැඩෙන ආවස්තික පිළිවෙල තියෙන්නේ මෙහෙම. අවතල රේඛාවක් වශයෙන් පිටන්නේ. දැන් 11 වෙනි පිටුවේ තියෙන්නේ දැන් අපි මේ දෙකම ඉවරයිනේ දැන්. 11 වෙනි පිටුවේ තියෙන්නේ හීනවන ආවස්තික පිළිවෙල. මම කිව්වේ මේකේ සිලබස් අදාළ නැත්තේ. ඒ හීනවන ආවස්තික පිළිවෙල යටතේ නිෂ්පාදනය කියා මාරිමු. අපි ඒතර මේකේ හැඩේ විතරක් ඇඳලා ගමු ප්‍රමාණවත් අපිට මේ පැත්තට දාන x අක්ෂය කියලා මේ පැත්තට දාන y අක්ෂය කියලා මේක මූල අක්ෂය මෙන්න මේ හැඩේ තමයි ඒතර එන්නේ. දුරන බලන්න මේක සරල රේඛාවක් මේක මූලයට අවතල රේඛාවක් මේක මූලයට උත්තල ස්වභාවයක් ගන්න රේඛාවක්. හරි එහෙනම් හීනවන ආවස්තික පිළිවෙල කියන්නේ මොකක්ද කියලා අපිට වගුවක් වශයෙන් යන්න අවශ්‍ය නැහැ. සිලබස් එකට අදාළ වෙන්නේ මේ දේ නිසා. ඒත් අපි හැඩය හඳුනගමු. ඒතර හැඩේ ඉන්නේ හීනවන අවස්ථාවේදී මෙන්න මේ හැඩය තමයි ගන්න. ඒත් බලන්න නිර්මාණය කරද්දී බොහොම සැලකිලිමත් ගන්න කොහොම යන්නේ. මේ සරල රේඛාවක් මේක ඇතුළට තමයි ගමන් කරන්නේ. ඒතර මේ හැඩයට අපි කියනවා උත්තර ස්වභාවයක් ගන්නවා කියලා. එහෙනම් මේක අපි කියනවා මොන නිෂ්පාදනය කියලාම මූලයට උත්තර නිෂ්පාදනය කියනවා. මේක මූලයට අවතල නිෂ්පාදනය කියලාම මේක මූලයට උත්තර නිෂ්පාදනය කියලාම. ඒතර ඊළඟට මේක අවසාන තැනට අපි යන 11 වෙනි පිටුවේ තියෙනවා මිශ්‍ර අවස්ථක පිළිවෙල කියලා එකක්. මිශ්‍ර අවස්ථක පිළිවෙලනේ. ඒ මිශ්‍ර අවස්ථක පිළිවෙල කියන එක අපි අඳිනකොට ඒකට වගුවක් අවශ්‍ය නැහැ. නිකන් හැඩයක් විතර අපි අඳුනගන්නේ. මෙන්න මෙහෙම දාන්න හරි. මේ පැත්ත x නම් මේ පැත්ත y නම් මේක මෙහෙම අඳින්න පුළුවන්. ඔහොම ගමන් කරන්න පුළුවන්. දැන් අතර අපි මෙතන මේ පැත්ත මෙහෙම නිරා ගිහලා මෙහෙම ඇවිල්ලා. ඒතර මේ හරියට අපි a ඉඳන් b දක්වා දැම්මොත් මේ හරිය c දක්වා දැම්මොත් මේ බලන්න. අපි ප්‍රස්තාව ඉස්සරහට ලියා ගන්න මෙහෙම a සිට b දක්වා තියෙන මොන වගේ තත්ත්වයක්ද? වැඩෙන ආවස්තික පිළිවෙල. වැඩෙන ආවස්තික පිළිවෙල. b හා c අතර තියෙන හීනවන ආවස්තික පිළිවෙල. එතකොට දැන් වැඩෙන බවක් තියෙන හීනවන බවක් තියෙනවා. එහෙනම් මේකේ තියෙන මොන බවද? මිශ්‍ර බව. එතකොට අපි හඳුනගන්න මිශ්‍ර අවස්ථික පිළිවෙල කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ දැන් මේ දෙක ඇවිල්ලා මිශ්‍ර වෙන්න පුළුවන්. මේක මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම දින රේඛාවක හරි මෙහෙම ගිහිල්ලා සරල රේඛාවක් වශයෙන් මෙහෙම යන්නත් බැරි කමක් නැහැ. ඒ කියන්නේ ඔහොම ගමන් කරලා ඔහොම සරල රේඛාවක් යනවා මෙහාට. දැන් මේ දිනේ මිශ්‍ර බව තමයි. අපිට කොහොමවත් මේක නිරූපණය කරන්න ඕනේ අපි මිශ්‍ර බව. අපි සාමාන්‍ය මිශ්‍ර බව නිරූපණය කරද්දී මෙන්න මේ தත්ත්වය සාමාන්‍යයෙන් අපිට භාවිත කරන්න පුළුවන් ප්‍රස්තාවයේ පෙන්වන්න. ඒතර එකම ආවස්තිකයක් නෙවෙයි වෙනස් තත්ත්වයක් මේකේ තියෙනවා කියන එක අපි දැනගන්න. ඒතර අපි මේක මෙහෙම ඉල්ලා කොහොම නිරූපණය කරන්න පුළුවන් මේක BBC රේඛාවකට කර යුතුයි. ඒතර මෙහෙම. ඒතර සාමාන්‍යයෙන් අපි පෙන්වන්නේ එකම ආවස්තිකය නෙවෙයි ආවස්තිකයේ ස්වභාවය දෙකක් එකේ තියෙනවා. ඒතර මිශ්‍ර බවක් තියෙනවා. ඒතර මේ හරිය වැඩෙන බව මේ හරිය හීනවන බවක් තියෙනවා. හරි? ඒතර ඕක අපි කියනවා මිශ්‍ර ආවස්තිකය තත්ත්වයක් කියලා. හරි? එහෙනම් දැන් ගමු 11 වෙනි පිටුව දක්වා ගත්තාම පාඩමේ එක පියවරක් අවසන් වෙනවා. 12 වෙනි පිටුවේ ඉඳලා අපිට තියෙන්නේ
පාඩමේ ඉතිරි කොටස තමයි ආරම්භ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පාඩමේ යම්කිසි සිද්ධාන්ත කරුණු වලින් යම් පියවරක් ඉවරලා තියෙනවා. ඊළඟ ස්ටෙප් එක තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. හරි? දැන් අපි ඊළඟ වීඩියෝ එකට යන්න ඕනේ දවස් ස්ලිප් ඉදලා. ඒක තනි කරම ප්‍රස්තාව රැඳීමක් තමයි මේක තියෙන්නේ. හරි? ඔය පේන ඇති ප්‍රස්තාව රැඳීමක් තමයි ඊළඟට ආරම්භ කරන්න තියෙන්නේ. හරි? නෝන පළවෙනි පියවර අතනින් අවසන් කරලා දැන් ඔයාට ටියුට් එක යොදා ගැනීම, වීඩියෝ එකට සමන් දීම කියන දෙකම එකතු කරගත්තාම පාඩම සම්පූර්ණයෙන් ආවරණය කරගන්න පුළුවන්. හරිද?